එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක් වේවා මේ අද ටිකක් වේලාව චුට්ටක් කල්පනා කරන්න සිද්ධ වුණා මොකද අද වෙන අපිට පන්ති ආරම්භයකුත් තිබෙනවා 2023 ළමයින්ගේ ඒ නිසා මේ අද අපි මේ පුනරීක්ෂණ වැඩසටහනේ දැන් පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි අපි කතා කරමින් යන්නේ එතකොට දැන් පහුගිය සතිවල ඉඳපු නැති අය ඉන්නවනම් අද ඔබට මට කියන්න තියෙන්නේ අපි පහුගිය සතිවල කතා කරපු ප්‍රශ්න ටික චුට්ටක් වැඩිපුර මේ කියව ගන්න ඒ ටික කියවලා ඒ ටික ලියන්න උත්සාහ කරන්න දැන් තාම හොඳටම පිළිතුරු ලියන්න පටන් ගත්තේ නැති අය හොඳටම පිළිතුරු ලියන්න පටන් ගත්තේ නැති අය තමයි කල්පනා කරන්න ඕනේ කොහොම හරි මේ පිළිතුරු ලිවීමෙන් තමයි අපිට මේ හොඳ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. හරි පිළිතුරු ලිවීමෙන් ලිව්වේ නැත්නම් අපි එහෙම හොඳ පුරුද්දක් ඇති කරගන්න අපිට බැරි වෙනවා. ඒ නිසා ඇත්තටම මේ උත්තර ලියලාමයි අපේ පරිචය සංවර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒ උත්තර ලියන එක ඔගොල්ලෝ අතින් නොවුනොත් ප්‍රමාණවත් පරිදි අපි කොච්චර හොඳට ඉගෙන ගත්තත් වැඩක් නෑ. දැන් 2021 ආයත නම් සම්පූර්ණයෙන්ම සිලබස් එක ඉවරයි. සම්පූර්ණයෙන්ම සිලබස් එක ඉවර කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට ඒක ගැටලුවක් ඇත්තෙම නෑ. ඊට පස්සේ 22 ආයත දැන් 12 වසරේ සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. 13 වසරේ 13 ශ්‍රේණියේ පාඩම් අපි ආරම්භ කරලා තියෙනවා. එතකොට 78 ව්‍යවස්ථාව ආරම්භ කළා. මොකද අර 21 ආයතත් සමහර අයට සහභාගී වෙන්න ඕනයි කියපු නිසා එතනින් ඉස්සරහට යන්න තියෙනවා. හරිද? ඒ නිසා දැන් පහුගිය සතියේ වෙනකොට අපි දේශපාලනය ගැන මූලික ප්‍රශ්න කීපයක් කතා කළා. පළවෙනි පාඩමට දෙවෙනි පාඩමට අදාළව එතනදී අපි කතා කරපු විශේෂයෙන්ම අපි කතා කළේ මේ ප්‍රශ්නයක ප්‍රවේශය හදාගන්න හැටි. ප්‍රශ්නයක ප්‍රවේශය සහ නිගමනය ගොඩනගා ගැනීම ගැන නිගමනය ගැන ගොඩාක් විස්තරාත්මකව අපි කතා කළේ නෑ. නමුත් ප්‍රශ්නයකට කොහොමද අපි ප්‍රවේශ වෙන්නේ කියලා. ප්‍රශ්නයකට ප්‍රවේශය ගොනු කරගන්නේ කෙසේද කියලා අපි සාකච්ඡා කළා. ඉතින් ඒ ප්‍රවේශ වන්නේ කෙසේද කියලා අපි කරපු සාකච්ඡාව ඇසුරෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් හදාගද්දී ප්‍රශ්නයකට ප්‍රවේශ වෙන මාර්ගය පැහැදිලි කරගන්න. දැන් ඊට පස්සේ ඔබට මෙතෙන් සිට අපි දැන් මම අද වැඩිපුර අවධානය යොමු කරන්න හිතුවේ මේ බහුවර්ණ ප්‍රශ්න ටික අපි කොහොමද අද ඉවර කරන්න ඕනි. බහුවර්ණ ප්‍රශ්න ටික ඉවර කරලා ඊට පස්සේ මේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගැන ප්‍රශ්න අහන්න පුළුවන් විදිහවල් ටික කතා කළාම පළවෙනි පාඩමේ ප්‍රශ්න පිළිබඳ ගැටලුවක් නැති වෙයි. ඊට පස්සේ අපිට ලබන සතියේදී විතර දෙවෙනි පාඩමත් පොඩ්ඩක් අවධානය යොමු කළාට පසුව මේ පළවෙනි හා දෙවෙනි පාඩම් කියන එක අවසන් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා දැන් 2022 ආයත මම මේ මාසේ නිබන්ධනය විදිහට ලබා දෙන්න කියලා ඇත්තේ මේ තුන්වෙනි පාඩමේ රිවිෂන් ටියුට් එක. තුන්වෙනි පාඩමේ රිවිෂන් ටියුට් එක. එතකොට රාජ්‍ය කියන පාඩමේ එතකොට අපි ඒක ඊළඟට ආරම්භ කරලා පටන් ගන්න පුළුවන් ඔයගොල්ලොත් එක්ක ඉස්සරහට යන්න. හරිද? එතකොට 2021 ආයත අපි ඉස්සරහට තියෙනවා කාරණා කීපයක් කතා කරන්න. විශේෂයෙන්ම ඔබට ප්‍රශ්න පත්‍ර කීපයක් මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න හිතන් ඉනවා. දැන් ඔබේ සිලබස් එකේ ගොඩක් කාරණා ඉවර නිසා ඔය ආණ්ඩු ක්‍රම මාදිලි කියන කොටස තමයි ඔබට කරන්න තියෙන්නේ. ආණ්ඩු ක්‍රම මාදිලි හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ගැන අපි ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට දැන් අපි ගිය සතියේ කතා කරපු බහුවර්ණ ප්‍රශ්න ටික ඉස්සරහට යන්න බලමු. ඊටු ටික අපි ගිය සතියේ කතා කළේ ප්‍රශ්න 10ක්. මම හිතන්නේ ප්‍රශ්න 10ක් අපි කතා කරලා නැවැත්තුවා. බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට යන්න තියෙන්නේ අපිට. 11 වෙනි ප්‍රශ්නේ සිට ඉදිරියට යන්න තියෙන්නේ. එතකොට ටියුට් එකේ පිටු අංකය 3 තුන්වෙනි පිටු අංකයේ ඉඳලා යන්න තියෙන්නේ. මම මේ මගේ ළඟ ටියුට් එක නැහැ. මම මේ සොෆ්ට් කොපි එකෙන් තමයි බලාගන්නේ. ඕගොල්ලන්ගේ ටියුට් එක ඇති. මම හිතන්නේ හැමෝම ළඟ ටියුට් එක මේනෝට තියෙන්න ඕනේ. මේක ඉතාම වැදගත් ටියුට් එකක්. ඒ නිසා
බලන්න 11 වෙනි ප්‍රශ්නය දේශපාලන විද්‍යාව හැදෑරීමේ ප්‍රතිමානීය ප්‍රවේශයට නොගැලපෙන ප්‍රකාශන. ප්‍රතිමානීය ප්‍රවේශය කිව්වේ මොකද්ද? දාර්ශනික ප්‍රවේශය. දාර්ශනික ප්‍රවේශයට නොගැලපෙන ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. හරිද? බලන්න පළවෙනි මේක දේශපාලනයේ අතිමූලික ප්‍රශ්න ඇසීම හා විමසීම එමගින් සිදු කෙරේ. ඒ කියන්නේ දේශපාලනයේ කතා බහ කරන අනිවාර්ය අතිමූලික ප්‍රශ්න ඇසීම හා විමසීම තමයි එමගින් සිදු කෙරෙන්නේ කියලා. ඊළඟට දාර්ශනික ප්‍රවේශයේදී పూర్ව අගය විනිශ්චය කරුවන්ගේ කියලා තියෙන විනිශ්චයන්ගේ බලපෑම අවම මට්ටමක පවතී. හරිද? දාර්ශනික ප්‍රවේශයේදී పూర్ව අගය විනිශ්චයන්ගේ බලපෑම. ඒ කියන්නේ పూర్ව විනිශ්චයන් දැන් పూర్ව අගය විනිශ්චයන් කියන්නේ මම යමක් අධ්‍යයනය කරන්න යනවා නම් මම මේක හොඳයිද නරකයිද කියලා හිතන එක. හරිද? මම මේක හොඳයිද නරකයිද කියලා හිතන එක. ඒකට අපි කියන పూర్ව අගය විනිශ්චයන් කියලා. ඒක పూర్ව අගය විනිශ්චයන්ගේ බලපෑම අවම මට්ටමක පවතී. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් ඔයගොල්ලන්ට මේක එකපාරට තේරෙන්නේ නැත්නම් දේශපාලන සංකල්පවල අර්ථ විභාග කිරීමට උනන්දු වේ. දේශපාලනයේ සත්‍ය වශයෙන් පවතින තත්වයට වඩා පැවතිය යුතු තත්වයන් අවධාරණය කරයි. අපේක්ෂිත අරමුණකට අදාළ කරුණු පමණක් අධ්‍යයනය කළ හැකියි. මට නිකන් උත්තරයක් දෙකක් එවන්න බලන්න ඕගොල්ලන්ගේ. ඔය එක්කෙනෙක් කියලා දින උත්තරය අංක 5 කියලා. නිකන් දල වශයෙන් ඔයාලට හිතෙන උත්තරේ හරි හොඳයි. එවන පිළිතුරු වල ගොඩක් අය එක්කෙනෙක් කියලා දිනවා 5 කියලා. දැන් මේකේ නිවැරදි උත්තරේ තමයි 2. දෙක බලන්න දාර්ශනික ප්‍රවේශයේදී పూర్ව අගය විනිශ්චයන්ගෙන් බලපෑම අවම මට්ටමක පවතී කියන එකනේ. දැන් දාර්ශනික ප්‍රවේශයේදී වෙන්නේ මෙහිමයි. මේ పూర్ව අගය විනිශ්චයන්ගේ බලපෑම වැඩි. වැඩි කියන්නේ හේතුව තමයි මේ పూర్ව අගය විනිශ්චයන්ගේ බලපෑම වැඩි කියන හේතුව වශයෙන් අපි තේරුම් ගත යුතු දේ මේ දැන් මම හරි කවුරු හරි අධ්‍යයනය කරන කෙනා දාර්ශනික ප්‍රවේශයේදී කරන්නේ කලින් හිතාගත්තු තත්වයන්ට අදාළව කලින් නිගමනය කරපු දේවල් පිළිබඳවයි කියන්නේ. එතකොට මේ කලින් නිගමනය කරන්නේ මනෝමූලිකව. කලින් මනෝමූලිකව නිගමනය කරනකොට එයා කලින් නිගමනයක් හදන්න එයාට තියෙන పూర్ව අත්දැකීම් పూర్ව විනිශ්චයන් ඒකට බලපානවා. තේරුණාද? ඔහුගේ పూర్ව අත්දැකීම් పూర్ව විනිශ්චයන් ඒකට බලපානවා. දැන් අපි හිතමු මම හරි ඕගොල්ලෝ හරි කවුරු හරි යමක් හොඳද නරකද කියලා අපි තීරණය කරනවානේ. අපි යමක් හොඳද නරකද කියලා තීරණය කරන්නේ අපි දන්න සදාචාරය අනුව අපි ඉගෙන ගත්තු දේවල් අනුව අපි හිතන විදිහ අනුව නේද? ඒතර పూర్ව විනිශ්චයන්ගේ බලපෑම අවමයි කියන එක වැරදි. పూర్ව විනිශ්චයන්ගේ බලපෑම ඉහළ මට්ටමක තියෙනවා දාර්ශනික ක්‍රමයෙන්. ඒ නිසා දාර්ශනික ක්‍රමේදී සදාචාරාගය කිරීම වල పూర్ව විනිශ්චයන්ගේ බලපෑම ඉහළ මට්ටමක පවතිනවා. ඒකයි එතන උත්තරේ වෙන උත්තරය අංක 2. හරි, thank you. 12 වෙනි ප්‍රශ්නය දේශපාලනය අධ්‍යයනය කිරීමේ තුලනාත්මක අධ්‍යයන මාර්ගයට අදාළ නොවන ප්‍රකාශය තෝරන්න. ඔන්න තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය ගැන තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයට අදාළ නොවන ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. බලන්න මේක වැරදි කියන්න බලන්න.
හරි සාමාන්‍යයෙන් ප්‍රශ්න 10කට ඒ කියන්නේ 10 දෙනෙක් උත්තර දෙනකොට දෙන්නෙක් විතර වරදිනවා. ඒ කියන්නේ එතකොට යම් වැරදීමේ සම්භාවිතාවක් මේ හැම ප්‍රශ්නයකම තියෙනවා නේද? ගොඩක් වෙලාවට. එතකොට බලන්න මේ දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ සාම්ප්‍රදායික ප්‍රවේශයක් කියන එකටත් සමහරු වැරදි කියලා දාලා තියෙනවා. පළවෙනි එක උත්තරේ කියලා. ඇත්තටම තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ පැවතුණු සාම්ප්‍රදායික ප්‍රවේශයක්. අපි දන්නවා දේශපාලන විද්‍යාවේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය මුලින්ම භාවිතා කළේ ප්ලේටෝ කියලා අපි ලියාගෙන තියෙනවා. ප්ලේටෝ විසින් ඇරිස්ටෝටල් විසින් දේශපාලනය කියන කෘතිය රචනා කරද්දී ඇරිස්ටෝටල් දේශපාලනය කියන කෘතිය රචනා කරනකොට එකල ග්‍රීසියේ පැවති පෞර රාජ්‍යයන් එකල ග්‍රීසියේ පැවති පෞර රාජ්‍යයන් 158ක් සංසන්දනාත්මකව තුලනාත්මකව අධ්‍යයනය කළා කියලා අපි මේ කතා කරලා තියෙනවා. මතකනේ? එතකොට ඒ නිසා සාම්ප්‍රදායික ප්‍රවේශය. හරිද? විවිධ රාජ්‍යයන් සසඳීම කියන එක ගැටලුවක් නෑ. කවුරුවත් ඒ උත්තරේ ලකුණු කරලා නෑ. ඊළඟට එකම රටක තේමාවන් සංසන්දනය කරන්න පුළුවන්. එකම රටක විවිධ තේමාවන් සංසන්දනය කරන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් හා සමාජ ක්‍රම සංසන්දනය කරයි. ඊළඟ 20 වෙනි සියවසේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයන්ගේ අවධානයට යොමු වුණා කියලා. ඒ කියන්නේ මේ දැන් එක්කෙනෙක් විතර දාලා තියෙනවා 5 කියලා. මොකද 5 කියලා දාන්න හේතුව කවුද? ඉමාෂාද ඉමාෂා 5 කියලා දාන්න හේතුව ඒකේ සංසන්දනයේ කිතර නෑනේ අනිත් එක චර්යාවාදයටත් ඒක අදාළනේ පස්වෙනි එක. ඒ නිසා නමුත් මේකේ උත්තරේ වෙන්න ඕනි 4 විවිධ සංස්කෘතීන් හා සමාජ ක්‍රම සංසන්දනය කරයි කියන එක. දැන් විවිධ සංස්කෘතීන් හා සමාජ ක්‍රම සංසන්දනය කරයි කියන එක තුලනාත්මක වැඩක් තමයි. හරිද? තුලනාත්මක දෙයක් තමයි. තුලනාත්මක වුණාට දැන් ප්‍රශ්නය අහන්නේ දේශපාලන විද්‍යාව අධ්‍යයනයේදී තුලනාත්මක ක්‍රමය. දැන් තුලනය කරනවා කියන එක එතන වෙනවා. විවිධ සංස්කෘතීන් සසඳනවා, විවිධ සමාජ ක්‍රම සසඳනවා කියන එක වෙනවා. හැබැයි ඒක දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ දී කරන එකක් නෙමෙයි. ඒක තුලනය කරන එකක් තමයි. නමුත් වෙන සමාජ විද්‍යාවකදී හරි කොහෙදී හරි කරන එකක් නේ. නේද? ඒ නිසා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයට අදාළ නෑ ඒක කියලායි මතක තියාගන්න ඕනේ හැමෝම නේද? එතකොට දේශපාලන විද්‍යාව අධ්‍යයනයේදී තුලනාත්මක අධ්‍යයන ක්‍රමයට අදාළ නෑ. 4 වෙනි තප්පරකින් 4 වෙනි උත්තරේ මගේ ඉතින් ටියුට් එක ගියා එකයි බැලුවේ. හරි. ඊළඟට ප්‍රශ්නාංක 12 සිට 18 දක්වා නොගැලපෙන ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ. 12 සිට 18 දක්වා නොගැලපෙන ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ දේශපාලනයේ හැදෑරීමේ අධ්‍යයන ක්‍රමයක් ලෙස චර්යාවාදයේ සැලකිලිමත් වන්නේ. චර්යාවාදයේ හරියට වැදගත් ප්‍රශ්නයක්. හරිද? බලන්න මේකේ මොකද වැරදි කියලා. නොගැලපෙන ප්‍රකාශය. මට උත්තරේ වන්න බලන්න. නොගැලපෙන ප්‍රකාශය තෝරන්න තියෙන්නේ.
සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ලකුණු කරන්න යන වෙලාව ගැනත් හිතන්න පුළුවන් මේ මෙහෙම කරනකොට නේ. දැන් ඔයගලන්ට උත්තරේ වන්න ගමන් ටිකක් වෙලා යනවනේ. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙකට විභාගයේදී අපිට දෙන්න පුළුවන් වෙලාව විනාඩි 2ක් විතර. හරිද? විනාඩි 2කුත් දෙන්න බෑ ඇත්තටම. විනාඩි 2ක් 2කමාරක් විතර දෙන්න පුළුවන්. අපි විනාඩි 2කට වගේ ලියාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේ පන්තියේ ඉන්න ළමයින්ගෙන් උත්තර දෙන්න ඉතාම අඩු ප්‍රමාණයක්. නෑ දැන් මට දැනගන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නයක් අවබෝධ වන ප්‍රමාණය ගැන. දැන් සාමාන්‍යයෙන් හැම වෙලාවෙම දැන් මම මේ ප්‍රශ්න වලට බලාගෙන යන්නේ ඔයගොල්ලෝ එවන උත්තර හැම වෙලාවෙම උත්තර 10ක් දෙනකොට දෙකක් විතර වරදිනවා. 10ක් දෙනකොට දෙකක් වරදිනවා කියන්නේ 80%ක විතර තමයි මේ ප්‍රශ්නය නිවැරදි වීමේ සම්භාවිතාව තියෙන අපේ පන්ති ළමයින්ට. දැන් ඒතකොට අපේ පන්ති ළමයින්ට එහෙම වෙනකොට වෙන අයගේ ඊට වඩා චුට්ටක් වැඩි. වැරදීමේ සම්භාවිතාව වැඩි. හරිද? එතකොට දැන් අපි සමස්ත විභාගය ගැන හිතන්න ඕනේ. A level විභාගයේදී ඕක තමයි වෙන්නේ. A level විභාගයේදී අපිට ඊටාම පහසු ප්‍රශ්නයක් දෙකක් වරදිනවා. විශේෂයෙන්ම ළමයින්ගේ වර්ධින ප්‍රශ්න තියෙන්නේ පේපර් එකේ අපි විශ්ලේෂණය කරලා බැලුවම ගොඩාක් අයගේ එක දෙක පාඩම් ගොඩක් අයගේ. පළවෙනි දෙවෙනි පාඩම් ඊළඟ 1978 ව්‍යවස්ථාව. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ගොඩාක් අයගේ බහුවර්ණ වරදින්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන ටිකක් හිතන්න. දැන් 22ට තමයි 78 ව්‍යවස්ථාව ගැන අපි කතා කරලා ඉවර නෑ. 21 ආයත 78 ව්‍යවස්ථාව ඉවරයි. මේ ඊළඟ පළවෙනි දෙවෙනි පාඩම් දැන් අපි මේ කතා කරන් යන ටික. බලන්න සමහරු එක කියලා දාලා තිබුණා. හරිද? මානවයින්ගේ සැබෑ දේශපාලන හැසිරීම අධ්‍යයනය කිරීම පිළිබඳව. දැන් අපි දන්නවා චර්යාවාදයේදී අවධානය යොමු කරන්නේ දේශපාලන හැසිරීම ගැනම තමයි. ඊළඟට 2 බහු විෂයාත්මක අධ්‍යයන ක්‍රම යොදා ගැනීම පිළිබඳව. ඒ කියන්නේ චර්යාවාදයේදී අපි කිව්වා මේක බහු විෂයීය පදනමක් තියෙන අධ්‍යයන ක්‍රමයක් කියලා. මොකද බහු විෂයීය අධ්‍යයන ක්‍රමයක් කියලා කියන්නේ පුද්ගලයන්ගේ චර්යාව කියන එක හදාරන්න බෑ. මේ පුද්ගල චර්යාව අධ්‍යයනය කරන්න බෑ අනෙක් අය සමග අනෙක් විෂයන් සමග සම්බන්ධ නොවී. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ චර්යාව දේශපාලන චර්යාව විතරක් කොහෙදවත් හඳුනා ගන්න බෑ. හරිද? පුද්ගලයන්ගේ චර්යාවේ හැම දෙයක්ම තියෙනවනේ. ඒ හැම අංශයක්ම තියෙන නිසා දේශපාලන චර්යාව විතරක් හුදේකලා කරලා අධ්‍යයනය කරන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිද? ඒක පොඩක් මතක තියෙන්න ඕනේ. ඊළඟට දේශපාලනයේ මනෝවිද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීම. චර්යාව කියන එක මේ පේන්න තියෙන යථාර්ථවාදී දෙයක් මිසක මනෝවිද්‍යාත්මක සාධක ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා දේශපාලනයේ මනෝවිද්‍යාත්මක සාධක ගැන අවධානය යොමු කිරීම කියන එක කරන්නේ නැහැ චර්යාවාදී ක්‍රමයේදී. ඒ නිසා උත්තරේ කියන අංක 3. 14 වෙනි ප්‍රශ්නය දේශපාලන අධ්‍යයනය කිරීමේ දාර්ශනික ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ. අදාළ නොවන එක. අදාළ නොවන එක කියන බලන්න. 14 වෙනි එකට very good. ඔව් 13 වෙනි එකට දෙකද කියලා අහනවා. නෑ 13 වෙනි එක 3. මං කිය දැන් නොගැලපෙන එකනේ අහන්නේ. දැන් බහු විෂයාත්මක අධ්‍යයන ක්‍රම යොදා ගන්නවා කියන්නේ ඔයාලට හිතෙනවද මේ බහු විෂයීය අධ්‍යයන ක්‍රමය ගැන? නෑ, බහු විෂයාත්මක අධ්‍යයන ක්‍රම යොදා ගන්නවා කියන්නේ දාර්ශනික ක්‍රමයේදී මේ චර්යාවාදයේදී
අනෙකුත් විෂයන්ගෙන් පෝෂණය ආభాෂය ලැබුවා කියන එක. ඒ නිසා චර්යාවාදයේ යම් ආකාරයක බහු විෂයීයයි. හරිද? ඒ නිසා ඒක හරි. එතකොට එතනින්ම ප්‍රශ්නයක් අහනවා මගෙන් මේ නිගාමී ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. නිගාමී ක්‍රමය කියන්නේ මොකක්ද? නිගාමී ක්‍රමය කියලා කියන්නේ දැන් ඔය ලොජික් කරන ළමයි හිම දන්නවා ඇති නිගාමී හා උද්ගාමී කියලා දෙකක් තියෙනවනේ. නිගාමීකින් කියන්නේ විශේෂීකරණයක් තුලින් නැත්නම් විශේෂ දෙයක් තුලින් සාමාන්‍ය කරණයක් ගොඩ නැගීම. විශේෂ දෙයකින් සාමාන්‍ය කරණයකට ගමන් කරන එක. දැන් ඒතකොට විශේෂ දෙයකින් සාමාන්‍ය කරණයකට ගමන් කරනවා කියන එක චර්යාවාදයට අදාළ වෙන්නේ කොහොමද? දැන් අපි යම් නිශ්චිත අවස්ථාවකදී පුද්ගලයෙකුගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කරනවා. යම් නිශ්චිත අවස්ථාවකදී පුද්ගලයෙකුගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කරනවා කියන එකේ තේරුම මොකක්ද? ඒක විශේෂ අවස්ථාව, විශේෂ කාරණයක්. යම් කිසි වෙලාවකදී පුද්ගලයෙකුගේ දේශපාලන චර්යාව. එතකොට යම් කිසි වෙලාවකදී පුද්ගලයෙකුගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කරලා ඒක ආදේශ කරනවා මේ සාමාන්‍ය කරනවා. ඒක සාමාන්‍යකරණයක් කරනවා. එතකොට අපි කියනවා අපි පුද්ගලයෙකුගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කළා කියනවා මේ රටේ දේශපාලන හැසිරීම මෙන්න මෙහෙමයි කියලා. හැබැයි අපි ඔක්කොගෙම අධ්‍යයනය කළේ නැහැ. ටික දෙනෙක්ගේ වෙන්න පුළුවන් අධ්‍යයනය කළේ. පුද්ගලයන්ගේ දේශපාලන චර්යාව තමයි අධ්‍යයනය කළේ. හැබැයි මුළු ඔක්කොම නෙමෙයි. මුළු ඔක්කොම අධ්‍යයනය කරන්නේ නැතුව අපි මුළු ඔක්කොටම නිගමනයක් දෙනවා. ඒ කියන්නේ විශේෂ දෙයකින් සාමාන්‍ය තත්වයකට යනවා. විශේෂ දෙයකින් සාමාන්‍ය තත්වයට යනවා නම් අපි ඒකට කියන්නේ නිගාමී කියලා. සාමාන්‍ය දෙයකින් විශේෂ දෙයක් ගොඩනගනවා ලොජික් වලදී කියන්නේ උද්ගාමී කියලා. නේද? පැහැදිලිද? සාමාන්‍ය දෙයකින් විශේෂ දෙයක් නම් අපි ගොඩනගන්නේ අපි ඒකට කියන්නේ උද්ගාමී කියලා. නිගාමී කියන්නේ විශේෂ දෙයකින් සාමාන්‍යකරණය කරා යන එක. පැහැදිලිද? එහෙමයි ඒක මතකද? දැන් ඇත්තටම දේශපාලන විද්‍යාවේ ළමයින්ට උත්තර ලියා ගන්න බැරි වෙන්නේ එක හේතුවක් තමයි පාරිභාෂිත වචන ගැන තියෙන අඩු දැනුමත් බව. දැන් අපි මේ ප්‍රශ්න කතා කරනකොට ඒකට උත්තරයක් හම්බ වෙනවා. සහ මගේ සටහන් මගේ ටියුට් පාවිච්චි කරාන මම හැකිතරම් ඔබගේ ප්‍රශ්න පත්‍රයට අහන පාරිභාෂිත ශබ්ද පාරිභාෂිත වචන යොදලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ගුරුවරු කරන්නේ මේ පන්තිය ලේසි කියලා හිතෙන්න මේක සරල කරගෙන යනවා. මේ සරල කිරීම තරම්ම හොඳ නැහැ. මේ සරල කිරීම තරම්ම හොඳ නැහැ. මේක පුළුවන් තරම් මේ අදාළ පාරිභාෂිත වචනත් එක්කමයි යන්න ඕන. ඒ පාරිභාෂිත වචන නැති වෙච්ච ගමන්ම මේක අසාර්ථක වෙනවා. හරිද? ඒ නිසා. හරි. එතකොට දැන් ඊළඟට මට දැන් ඊයේ සිසුල්කා කෙනෙක් කතා කළා. දැන් ඒක මට මතක් වෙච්ච වෙලාවෙ මේ කියන්නේ දැන් ඕගොල්ලන්ට ලබන මාසේ ඉඳලා මට ඒගොල්ලෝ කිව්වේ මේ ලින්ක් එක ඒගොල්ලන්ට යවන්න කියලා. එහෙන් තමයි ලින්ක් එක යවන්නේ කියලා. මට දැන් ඒගොල්ලෝ කියන හැමෝම සර් නිකම්ම ලින්ක් එක යවනවා. ඒ නිසා ළමයි හිට සම්බන්ධ වෙලා මේ ටියුට් එක ගැනීම ආදී කරන්නේ නැහැ කියලා. දැන් අතර මම හිතුවේ ළමයි දැන් මේ කාලේ තියෙන මේ කොවිඩ් සිටුේෂන් එක ආදී නිසා මම ළමයින්ට හැමෝටම මේ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්න ඕන නිසා තමයි මම ලින්ක් එක යවුවේ. ඉතින් මේගොල්ලෝ කියන්නේ මේ දැන් සර් ලින්ක් එක යවන හින්දා අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම කලවානේ විද්‍යාලෝකයටත් ලින්ක් එක හිට යවන්න පුළුවන්. සිසුල්කයටත් ලින්ක් එක යවන්න පුළුවන්. මට ගැටලුවක් නෑ. මම අර හැම වෙලෙම හිතන්නේ ළමයි හැමෝම මේක ඉගෙන ගත යුතුයි කියන තීරණය තමයි මම ඉන්නේ. මොකද අපිට මේක මූල්‍යමය කාරණාවක් විතරක් වශයෙන් සලකලා මේකෙන් මිදෙන්න බෑ. මේක හැම ළමෙක්ම ඉගෙන ගන්න ඕනි. මොකද අපිට මම දන්නවා ඔබට දැන් මේක හරියට උගන්වන්නේ නෑ මේ වෙලාවේ. අනික් අය ඔක්කොම මේ කියන්නේ තමන්ගේ කාරණාව ඊට වෙන තුරු විතරයි මේක හරියටම සිලබස් එක ඉවර කිරීමේ වගකීමක් ඒගොල්ලෝ දරන්නේ නෑ. ඒ නිසා ඒ වගකීම තමයි මම මේ ටික කරමින් ඉන්නේ. ඉතින් ඒක ඔයාලගේ පැත්තෙන් අර යුතුයකම් හා වගකීම් කියලා දෙකක් තියෙනවනේ. මම බල කරලා කියන්නේ නැතු මම කතා කරන්නේ නැතු ඕගොල්ලෝ ඒ සම්බන්ධීකරණය හදාගත්තා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. මම ඉතින් සාමාන්‍යයෙන් ළමයිට ලින්ක් එක යවනවා. හරිද? 2023 තියරි ක්ලාස් එක අද මම 9ට දැම්මා. 9ට දැම්මේ මට දැන් 8 ඕගොල්ලන්ගේ පන්තිය මම 8ට ඉවර කරනවා කියලා හිතන් ඉන්නේ. ඊට පස්සේ මට ආයි තියෙනවා මේ 8ට කලින් ඉවර කරන්න ඕන චුට්ටක්. මොකද මට ආයි මේ පන්තියක් පටන් ගන්න එකක ළමයිට චුට්ටක් කතා කරන්න තියෙනවා. කතා කරලා ඉවර වෙලා
ඊට පස්සේ 9ට පටන් ගන්නවා 23 යාගේ පන්තිය පටන් අරගෙන ඒකෙත් දැන් අද සමහර තැන්වල පන්ති ආරම්භක දිනය ආරෙහිමේ තියෙනවා කියලා කිව්වා. ගැටලුවක් නෑ. මම 23 අයටත් දැන් ලබන සතියේ ඉඳලා හරියටම අපිට වෙලාව කළමනාකරණය කරන්න පුළුවන්. දැන් පන්ති පටන් ගන්න ඒවා ඉවරයිනේ. ඒ නිසා right අපි ඉස්සරහට යමු. මේ ඒක පැහැදිලිනේ 13 වෙනි එක දැන් නේද? ගැටලුවක් නෑ. ඊට පස්සේ 14 මේ 13 බලන්න ප්‍රත්‍යක්ෂ මූලික කරුණු අර වචන තමයි වැදගත් වෙන කියලා මම කියන්නේ ප්‍රත්‍යක්ෂ මූලික කරුණු කියන්නේ ඔප්පු කළ හැකි කරුණු. ඔප්පු කළ හැකි කරුණු තමයි යොදාගන්නේ චර්යාවාදයේදී. හරිද? 14 දේශපාලන අධ්‍යයනය කිරීමේ දාර්ශනික ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ දේශපාලන අධ්‍යයනය කිරීමේ දාර්ශනික ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ බලන්න මිනිසුන්ගේ සැබෑ දේශපාලන හැසිරීම අධ්‍යයනය කිරීම කියන එක හරිද වැරදි දේශපාලන හැසිරීම අධ්‍යයනය කිරීම නම් එන්නේ චර්යාවාදයට ඒ නිසා ඒකේ උත්තරය අංක 1 14 1 හරි අපිට කවද්ද සර් සිසුල්කගේ ක්ලාස් පටන් ගන්න කියලා අහනවා. තාම ඉතින් ක්ලාස් පටන් ගන්න ඉස්කෝලේ පටන් ගත්තේ නෑනේ නේද? ඒකනේ වැඩි. දැන් අපිට එකපාරට හිතන්න අමාරුයි දැම්ම පටන් ගන්න කවදද කියලා. මේ කොහොමද තව ටික කාලයක් යයි ඉතින් ළමයින්ට මේක සූදානම් වෙන්න නේද? ඒ වුණත් දැන් මම හිතාගෙන ඉන්නේ මම නම් මේ ඔන්ලයින් විදිහටම තමයි පන්ති කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේක ටිකක් පොඩි රිස්කි එකක් තියෙනවනේ දැන් මේ මේකත් එක්ක දැන් මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක තියෙන ගැටලුවක් තියෙනවා. ඊළඟට දැන් මම මේ පන්තිය කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඉඳගෙන ඔබට. ඒතර මට දැන් හැමදාම ඉරිදට එනවා කියන එක ටික ප්‍රැක්ටිකලි අමාරුයිනේ. ඒ නිසා ඔබට මම මේ උත්තර ලියනේවා හිම අපි ඉස්සරහට බලමු කොහොමද කලෙක්ට් කරගන්නේ කියලා. මේ 2022 ආගේ 23 ආගේ 21 ආගේ නම් අපි සැලකිය යුතු උත්තර ප්‍රමාණයක් බැලුවා නේද? ඒ නිසා අපි ඇත්තටම ගොඩාක් වෙලාවට උත්සාහ කරන්න ඕනේ මේ ඉගෙන ගැනීම සඳහා තියෙන භාවිතාවන් පාවිච්චි කරලා කොහොම හරි හොඳට ඉගෙන ගන්න එක නේද? ඒක තමයි මම ඊළඟ එකට යනවා. මම ඒ අහන්න හිතා පැහැදිලි කරන්න ඕනේ එකට යනවා මම ඉස්සරහට නේ. හරි. 14 වෙනි ප්‍රශ්නයේ අනිත් එක ලේසි 5 වෙනි ප්‍රකාශය. 5 වෙනි ප්‍රකාශය දැන් මේගොල්ලෝ ඒක තමයි අහලා තියෙන්නේ අභ්‍යුපගමන කියන්නේ මොනවද කියලා. කවුරු හරි අභ්‍යුපගමන කියන එකට වචනයක් දන්නවද මට එවන්න? very good. සිතුමේ හොඳයි. ප්‍රතිමාන නෙමෙයි. ප්‍රතිමාන කියන්නේ අපි හදාගත්තු නිර්ණායක. ප්‍රතිමාන සාමාන්‍ය කරණත් නෙමෙයි. සාමාන්‍ය කරණ නෙමෙයි, ප්‍රතිමාන නෙමෙයි. වැරදි කියන එකත් නෑ. වැරදි කියන එකත් වැරදි එකක් ඈ. අභ්‍යුපගමන කියන්නේ වැරදි කියන එක වැරදි. නෑ ඔයාලගේ හොඳයි එහෙම ඔයාලා දැන් එහෙම Tamanට දැනෙන දේ ලියලා ඉවන එක. ඒක Tamanට තේරෙනවා Tamanට වරදින බව. නේද? හරි. මේ සිතුමිගේ උත්තරේ හරියටම හරි ඈ. හොඳයි. අභ්‍යුපගමන කියන්නේ పూర్ව සිතා ගැනීම. పూర్ව සිතා ගැනීම එහෙම නැත්නම් උපකල්පන. හරිද? එහෙම නැත්නම් මනෝමූලික නිගමන. බොහොම සරලව කිව්වොත් මනෝමූලික නිගමන නැත්නම් పూర్ව සිතා ගැනීම. දැන් අපි කිව්වොත් අපි හිතුවොත් හොඳම රාජ්‍ය ක්‍රමය රාජාණ්ඩු ක්‍රමයයි කියලා. හොඳම රාජ්‍ය ක්‍රමය රාජාණ්ඩු ක්‍රමයයි කියලා මම කරුණු දක්වනවා. හැබැයි මම පූර්ව නිගමනයක ඉන්නවා හොඳම රාජ්‍ය ක්‍රමය රාජාණ්ඩු ක්‍රමය කියලා. එතකොට මම මේ පූර්ව නිගමනයක් ගොඩනගනවාට අපි කියන උපකල්පනයක් නැත්නම් අභ්‍යුපගමනයක් කියලා කියනවා. ඒ උපකල්පනයක් අභ්‍යුපගමනයක් ඒ වගේ එකක් මත අපි පැහැදිලි කිරීමක් කරන එක. පැහැදිලි වුණාද? ඒක තමයි අභ්‍යුපගමන කියන එකේ අර්ථය.
ඊළඟ එක 15 දේශපාලන විද්‍යාව. බලන්න. ඒකට උත්තරේ ලේසි. ඒක අමාරු නෑ. දැන් මම උත්තරේ දෙනවට වඩා හොඳයි ඔයගොල්ලෝ කියන එක. ඔය උත්තරේ ලේසි. බලමු 10ක් යනකම් ඉඳලා අපි කොහොමද වැරදීම හරියම කියන්නේ. දැන් විභාගේ එහෙම තියෙනවා. දැන් සමහර ප්‍රශ්න වල පහසුතා දර්ශකයේ වැඩි. ඔබට දැන් අර මම ඇගීම් වර්තාවක් කියවලදී ඇගීම් වර්තාවල කියනවා මේ හැම ප්‍රශ්නයකම තියෙනවා 14ට මොකක්ද කියලා. දැන් කිව්වනේ මම 14ට උත්තරේ 1. හරිද? දැන් හැම විභාගයකම ප්‍රශ්නයකම තියෙනවා පහසුතා දර්ශකය හා අපහසුතා දර්ශකය කියලා එකක්. ඒ කියන්නේ මේ ලංකාවේම ළමයි උත්තර ලියන ආකාරය අනුව මේක කොච්චර පහසුයිද අපහසුයිද කියලා නිගමනය කරන කාරණයක්. දැන් ඔන්න මේ මම අර කලින් කතා කරපු හැම ප්‍රශ්නයකම පහසුතා දර්ශකය 75 80 වගේ තමයි තිබුණේ. දැන් මෙන්න මේ ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නේ පහසුතා දර්ශකය දැනට මට එවලා තියෙන උත්තර අනුව නම් 100%යි හැමෝම හරි. හරිද? ඒ කියන්නේ මේකේ උත්තරේ ස්වභාවික විද්‍යාවන් සමග කිට්ටුවෙන් බැඳී ඇත කියන එක වැරදි. දේශපාලන විද්‍යාව බැඳිලා තියෙන්නේ සමාජ විද්‍යාවන් සමග. හරිද? ඊළඟට උත්තර එවන එකේ මේ හැමෝම එක නම් තියෙන කට්ටියක් තමයි එවන්නේ. නේද? ඒ නිසා මේ ගොඩක් වෙලාවට ඔයාලා උත්තර ඔයාලට එවනකොට ඕන මට විතරක් බලන්න එවන්න පුළුවන් හැමෝටම බලන්න නැතුව. අහනවනේ කාටද එවන්න ඕනේ කියලා. ඕන මට විතරක් පේන්නේ එවන්න කිසි ගැටලුවක් නැහැ. හරි එතකොට උත්තරේ 3. ඊළඟට 16 වෙනි ප්‍රශ්නය දේශපාලන විද්‍යාවේ ප්‍රධාන ධාරාවන් වන්නේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවන් වන්නේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා බලන්න 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එවන්න ඡන්ද ප්‍රතිඵල වගේ තමයි හරියනවා වර්ධිනවා හරියනවා එහෙම එන්නේ ඉමාෂා කවුද? ඉමාෂාගේ ගොඩක් මේ කියවන්න වෙනවා ඉස්සරහ. හරි. සර් 14 4 වෙනි එක. රයිට් පොඩක් ඉන්න. 14 4 මොකද්ද යථාර්ථයෙන් ඈත්වීම. ඒ කියන්නේ දාර්ශනික ක්‍රමයනේ. දැන් දාර්ශනික ක්‍රමයේදී අපි ඉගෙනගෙන තියෙනවනේ. දැන් දාර්ශනික ප්‍රවේශයේදී ගොඩනගන සමහර නිගමන අපි කිව්වා යථාර්ථවාදී නෑ කියලා. ඒකට මම උදාහරණයක් කිව්වා. ඒ කියන්නේ සමහර ඒවා මේ ඇත්තට තියෙනවා නෙමෙයි. දැන් ඒකට හේතුව මොකද? යථාර්ථයෙන් ඈත්වීම කියන එක පස්වෙනි එකත් එක්ක ගැලපෙනවනේ. දැන් පස්වෙනි එකේදී කියන්නේ දාර්ශනික ප්‍රවේශයේදී අපි ඉගෙන ගන්නේ මනෝමූලික නිගමන මතනේ හිතපු නිගමන මත. දැන් හිතපු නිගමන මත නම් අපි ඉගෙන ගන්නේ. එතකොට මේ මම කියන්නේ 14 වෙනි ප්‍රශ්නෙට අදාළව මේ හිතපු නිගමන මත නම් අපි ඉගෙන ගන්නේ සමහර ඒවා හරියන්න පුළුවන් සමහර ඒවා වරදින්න පුළුවන්. නේද? ඔව් සර් මේ මාසේ ටියුට් සිසුල්කකේ තියෙනවා. ඔව් යවලා තියෙනවා මම.
सर දේශපාලනය විශ්වයද විනිශ්චයද විශ්චයද විනිශ්චයද විශ්චයද විනිශ්චයද මොකක්ද ඒ කියන්නේ ප්‍රශ්නේ පැහැදිලි නෑ මේ සර් ලක්ෂණයක් කියලා ඇහුවේ මොකක්ද කියන්නේ නෑ ලක්ෂණයක් වන්නේ කියලා ඇහුවට දැන් තේරුම් ගන්නකෝ ලක්ෂණයක් වන්නේ කියලා අහනවා ලක්ෂණයක් වන්නේ කියලා අහලා මේ අපිට කියන්නේ වැරදි එක තෝරන්නනේ තේරුණාද වැරදි එක තෝරන්න තමයි තියන්නේ. ඒතකොට දේශපාලන විද්‍යාවේ දාර්ශනික ක්‍රමයේ ලක්ෂණයක් තමයි යථාර්ථය නැත්වීම. ඒ කියන්නේ දාර්ශනික ක්‍රමය යථාර්ථවාදී නෑනේ. නේද? යථාර්ථවාදී නම් මොකද්ද? එක්ක චර්යාවාදී, එහෙම නැත්නම් තුලනාත්මක. ඒක තමයි යථාර්ථවාදී විග්‍රහය. අරක යථාර්ථය කියන්නේ දැන් යථාර්ථය කියන එකේ දැන් මේක ටිකක් ඕගොල්ලන්ට වෙලාව ගියොත් කරන්න දෙයක් නෑ. යථාර්ථය කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මොකද්ද? යථාර්ථය කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත එච්චර සීරියස්ලි හිතන්න එපා. දැන් ඔබ මේ හිතන විදිහ. හරිද? දැන් යථාර්ථය කියන එකේ මේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි විඥානය කියන එක. දැන් ලෝකයේ මම ඔබට කියා දීලා තියෙනවා දේශපාලන මතවාද, දේශපාලන සංකල්ප ඔක්කොම ප්‍රධාන ප්‍රභේද දෙකයි. එක්ක යථාර්ථවාදී, එක්ක විඥානවාදී. හරිද? මම ඔබට කියා දීලා තියෙනවනේ. යථාර්ථවාදී කියන්නේ මේ පේන්න තියෙන දේවල්, දකින්න තියෙන දේවල් පදනම් කරගෙන අපි කරනු ලබන විග්‍රහයක්. දැන් අපි හිතන්නකෝ දේශපාලනයේ පන්ති පදනම. කාල් මාක්ස් කියන විදිහට. පන්ති පදනම යථාර්ථවාදී. නේද? පන්ති පදනම කියන එක මේ ඇත්තම ලෝකේ පේන්න තියෙන එකක්. ඉතින් යථාර්ථවාදී විග්‍රහය. නමුත් අපි කිව්ව දාර්ශනිකයෝ ගොඩනගපුවා විඥානවාදී. යථාර්ථවාදී නෙමෙයි. දැන් මේ විඥානවාදීව කියන දේවල් සමහර ඒවා හරියන්න පුළුවන්. සමහර ඒවා වරදින්න පුළුවන්. හරිද? පැහැදිලිද මම කියන දේ? දැන් විඥාණය කියන එක තේරුණාද? විඥානවාදී කියන එක මනෝමූලිකව හිතලා කියන දේවල්. ඒතර මනෝමූලිකව හිතලා කියන දේවල් තමයි දාර්ශනික ක්‍රමයේ හරය. ඒ නිසා දාර්ශනික ක්‍රමයේ යථාර්ථයෙන් ඈත් වෙනවා කියලා මම කිව්වේ. රයිට් 16 වෙනි ප්‍රශ්නේ අහන්නේ. 16 වෙනි ප්‍රශ්නය දේශපාලන විද්‍යාව විෂයේ ප්‍රධාන ධාරාවන්. මිනිසා හා ඔහුගේ දේශපාලන විශ්වය. මිනිසා සහ ඒකයි මම කියන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය හම්බුණා මේක නෙමෙයි විභාග ප්‍රශ්න පත්‍රය හම්බුණා කියන්නකෝ. එතකොට මේ විභාග ප්‍රශ්න පත්‍රය අතට හම්බුණාම ඒකේ වැරදි කියලා හිතන්න එපා. තේරුණාද? ඔයගොල්ලන්ට තියෙන එතනින් හරියට දැන් මිනිසා හා ඔහුගේ දේශපාලන විශ්වය. ඒ කියන්නේ මිනිසා හා ඔහුගේ දේශපාලන ලෝකය. නේද? මිනිසාගේ දේශපාලන ලෝකය. පැහැදිලිද? එතකොට දේශපාලන විෂයේ ප්‍රධාන ධාරාව මිනිසා හා ඔහුගේ දේශපාලන ලෝකය. විශ්වයද විනිශ්චයද කියලා අහන්නේ. විශ්වය. හරිද? සාම්ප්‍රදායික නොවන අධ්‍යයනක ඉස්සරහට අපි කතා කරමු. බලය හා බල සම්බන්ධතා, යුද්ධය හා සාමය, මානවයන්ගේ සමාජ සම්බන්ධතා, ආණ්ඩු ක්‍රම හා නීතිය. මේකේ මම මේ ප්‍රශ්නය ගැන මගේ විග්‍රහය බලා ගන්න බැරුණා. මේගොල්ලෝ වෙන වෙන ප්‍රශ්න ටිකක් කතා කරපු නිසා. මේ ප්‍රශ්නේ හැම උත්තරයක්ම ඔගේ දීලා තියෙනවා ගොඩක් අය. එතකොට ඔයගොල්ලෝගේ මේකේ උත්තරේ වෙන්න ඕනි 4. මේකේ උත්තරේ 4. දැන් එතකොට ඔන්න සමහරුන්ට අමාරු වෙන්න හේතුව තමයි දැන් බලන්නකො ප්‍රශ්නයක් කතා කළාම තියෙන බරයි ඔයගොල්ලෝ හිතනකොට තියෙන විදිහයි වෙනස. දැන් ඔයගොල්ලෝ කරන්නේ මෙහෙමයි. මිනිසා හා ඔහුගේ දේශපාලන විශ්වය මොකද්ද විශ්වය කියන්නේ කියලා ඔයගොල්ලෝ හිතනවා වැරදි කියලා. එහෙම අය දාලා තියෙනවා මෙතන වැරදි කියලා. නේද? ඊට පස්සේ සමහරු දාලා තිබුණා ඔව් ගොඩක් අය එක තමයි දාලා තියෙන්නේ නේ. ඔව් 1යි 4යි එක අර විශ්වය කියන වචනේ නිසා කොච්චර බලන්නකෝ
එක චූට්ටක් නිසා අපි වරද්ද ගන්න තරම් ඊළඟ සමහර දාලා තියෙනවා 3 කියලා. යුද්ධය හා සාමය. යුද්ධය හා සාමය දේශපාලන විද්‍යාවේ ප්‍රධාන ධාරාවක්. නේද? ගැටුම් හා ගැටුම් නිරාකරණය. යුද්ධය, ගැටුම්, සාමය, ගැටුම් නිරාකරණය. ඔයගොල්ලෝ වෙනම පාඩමක්ම තියෙනවනේ. ගැටුම් හා ගැටුම් නිරාකරණය කියලා. මතකනේ? නේද? ඔයගොල්ලන්ට පාඩමක්ම තියෙනවා. දැන් 2022 අයටත් උගන්ලා ඉවරයි, 21 අයටත් උගන්ලා ඉවරයි. ගැටුම් හා ගැටුම් නිරාකරණය. ඉතින් ගැටුම් කියන එකට යුද්ධය කියන වචනේ යෙදුවට වැරද්දක් නෑ. නිරාකරණය සාමය. දැන් අපි හිතන විදිහ දැන් මේ ප්‍රශ්න කතා කළාම දැන් අද දවසේ මේ අපි බහුවරණ ප්‍රශ්න ටිකක් විතරයි කතා කළේ කියලා හිතුවට ඔබට හිතෙන්නේ හිතුණාට මේක අද දවසේ ඉච්චර වැඩක් කරුන්නේ නැහැ කියලා මෙහිම තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න කතා කිරීමෙන් තමයි ඔයාලට දේශපාලන විද්‍යාවේ වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න තියෙන. දැන් මෙහෙම කියන්නත් පුළුවන් නේ. ගොඩාක් පන්තිවල කරන්නේ මෙහෙමනේ. 15 වෙනි ප්‍රශ්නයට උත්තරේ 3, 16 වෙනි උත්තරේ 4. එහෙම කියාගෙන යනවා. එහෙම කිව්වම ළමයි දාගන්නවා හරි වැරදි දාගන්නවා. මට හරි ගියා මෙච්චරක් වැරදුනා කියලා එච්චරයි. හැබැයි ළමයි දන්නේ නැහැ දැන් මේක එක කියපු දාපුව එක කියලා දාපු අය වැරදුනේ ඇයි? මේ විශ්වය කියන වචනේ. 3 කියලා දාපු අයට යුද්ධය හා සාමය. ඉතින් යුද්ධය හා සාමය කියන එක දේශපාලන විද්‍යාවේ අධ්‍යයන තේමාවක්. දේශපාලන විද්‍යාවේ ධාරාවක් කියලා අපිට තේරෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් හැම වෙලෙම හිතන්න අපිට ඉගෙන ගන්න තියෙන කාරණා. දැන් අපි හිතන්නකෝ ඕගොල්ලන්ට තියෙනවා ජාත්‍යන්තර දේශපාලනය. හරිද? ජාත්‍යන්තර දේශපාලනය. දැන් මේකට ජාත්‍යන්තර සබඳතා කියන්න පුළුවන්. ලෝක දේශපාලනය කියන්න පුළුවන්. නේද? රටෙන් බාහිර රටවල දේශපාලනය කියලා කියන්න පුළුවන්. විවිධ දේවල් කියන්න පුළුවන්. එතකොට දැන් අර සමාන යෙදුම් පිළිබඳ අවබෝධයකුත් මෙතනදී වැදගත් වෙනවා. නේද? යම් ආකාරයක සමාන යෙදුම් කොහොමද භාවිතා කරන්නේ කියන එක ගැන ඔබේ මතකය මම අද අධ්‍යයන ක්‍රම ගැන පොඩි මතක් කිරීමක් ඔබට කරනවා කියලා හිතන්නේ. ඒක එකින් එක නෙමෙයි. මේ අධ්‍යයන ක්‍රම ටික ඕගොල්ලන්ට කොහොමද අධ්‍යයනය කරන්නේ කියලා. ඒකට අද පළවෙනි පාඩම ගැන කරන සාකච්ඡාව අපිට ඉවර කරගන්න පුළුවන් කියලා මම හිතුවා. ඊට කලින් අපි මේ ප්‍රශ්න ටික බලලා ඉමු. 17 වෙනි ප්‍රශ්නය දේශපාලන අධ්‍යයනය කිරීමේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ගොඩනැගී තිබෙන්නේ. ඒකට උත්තරේ ඔයගලන්ට ලේසි උත්තරයක් හොයාගන්න පුළුවන්. අපිට නිවැරදි උත්තරේ හම්බුණාටම පොඩක් කියවලා බලන්න ඔයගලන්ට ඒතකොට මේකේ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඔන්න දැන් හොඳට තේරෙනවා ළමයින්ට. right. මොකද බලන්න ඒක එවන්න ඉක්මනට. හොඳ දැන් ඔබට ඔන්න දැන් පහසුතා දර්ශකය ටික ටික වැඩි වෙනවා. මේ වෙලාවේ පහසුතා දර්ශකය ටික ටික වැඩි වෙන්න හේතුව මොකද? දැන් අපි ප්‍රශ්න ටිකක් කතා කළා. කතා කළාට පස්සේ ඔයගොල්ලෝගේ චින්තනය වෙනස් වෙනවා. දැන් ඊට පස්සේ විභාගෙදි මොකද වෙන්න ඕනි? විභාගෙදි මේ වගේ ප්‍රශ්න කතා කරන්නේ නැහනේ. නේද? විභාගෙදිත් වෙන්න ඕනි හදිස්සි වෙන්නේ නැතුව මෙන්න මෙහෙම උත්තර දෙන එක. විභාගෙදිත් මේකමයි අපේ අතින් වෙන්න ඕනේ. තේරුණාද කියන්නකෝ? ඒ නිසා මේකේ උත්තරේ ගොඩක් ඔක්කොගෙම හරි. හොඳයි. මට යොපුවාගේ උත්තරේ අංක 1. විවිධ සංස්කෘතීන් අධ්‍යයනය කිරීම කියන එක තුලනාත්මකයි. නමුත් දේශපාලන විද්‍යාවේ තුලනාත්මක ක්‍රමයට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? right very good. එයිලා මම දැන් මම කිව්වේ 16ට උත්තරේ මොකද්ද කියලා ආයෙ අහනවා. මම කිව්වනේ 16ට උත්තරේ මොකද්ද? මානවයන්ගේ සමාජ සම්බන්ධතා උත්තරය අංක 4. හොඳට අහගෙන ඉන්න ඕනේ පාඩමත් එක්ක ඉස්සරහට. right 18 වෙනි ප්‍රශ්නයට වෙනස් જાතිය ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක කියන්නේ විද්‍යාත්මක ක්‍රමයේ සමාජ විද්‍යාත්මක ක්‍රමයේ මෙවලම් ඇතුළත් පිළිතුරු කාණ්ඩය. මෙවලම් ඇතුළත් පිළිතුරු කාණ්ඩය. මොකද්ද සමාජ විද්‍යාත්මක ක්‍රමයේ මෙවලම්?
ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක ක්‍රමයේ අධ්‍යයනය කරන මෙවලම් මොනවද මම දීලා තියෙනවා ඔයගොල්ලන්ට. කීප දෙනෙක් ඉන්නවා හැම උත්තරයක් මේ දැන් ඉමේෂ් හැම හොඳයි හැම උත්තරයක් මෙවනවනේ. ඔව් මං අහන්නේ උත්තරේ. alright very good. ගොඩක් අය හොඳයි. මේ වෙනස් ප්‍රශ්නයක් ආපුක මම ඒකේ පහසුතා දර්ශකය හොඳයි. මේ අධ්‍යයන ක්‍රම ගැන දැන් ඔන්න ඕගොල්ලන්ට මම මේ අධ්‍යයන ක්‍රම ගැන අද වැඩියෙන් කතා කරන්න හිතුවේ මේකත් ඔයාලගේ පළවෙනි පාඩමේ ප්‍රධාන එකක් නේ. හොඳයි. දැන් මටම පේනවා දැන් මම ප්‍රශ්න 5ක් 6ක් සාකච්ඡා කරනවා ඔයාලගේ හරියන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? එතකොට දැන් මේක අපි ඔයාලා හිතන්න ඕනේ ඕගොල්ලන්ට අවාසිදායක තත්වයක් තුල. ඒ කියන්නේ දැන් විභාගෙදි මම කතා කරනවා කියන කොටස නෑ. විභාගෙදි මම මේ ඔයගොල්ලන්ට කතා කරනවා කියන කොටස නෑනේ. එතකොට හිතන්න තියෙන්නේ අපි එහෙමනම් ඒකට උත්තරයක් හොයාගන්න ඕන. මොකද්ද උත්තරේ? අපි පුළුවන් තරම් හොඳට කියවන්න ඕන. කල්පනාවෙන් කියවන්න ඕන. තේරුණාද? දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ 100%ක් හොඳයි. මට ඒ උපයගේ හැමෝගෙම හරි. right. මේකේ වැරදි එක මොකද්ද බලන්න ඍජු නිරීක්ෂණය. ඍජු නිරීක්ෂණය කියන්නේ මොකද්ද? අපි ගිහිල්ලා පද්ධතියේ ක්ෂේත්‍රයේ සමාජයේ තියෙන තත්ත්වයන් ගැන නිරීක්ෂණය කිරීම. සම්මුඛ සාකච්ඡා කියන්නේ ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරන එක. ප්‍රශ්නාවලියක් දීලා ඒගොල්ලන්ට ප්‍රශ්න ටිකක් දීලා තොරතුරු ගන්න එක. කණ්ඩායම් ක්‍රියාකාරකම් කියන්නේ ඒක අධ්‍යයන ක්‍රමයක කරන එකක් නෙමෙයි. නේද? ඒ නිසා දැන් ආයි පටලව ගන්න එපා. දැන් මේ ප්‍රශ්නේ නොගැලපෙන එක නේද කියලා අහනවා. 18 දක්වා කියලා තියවිච්ච හින්දා නෑ. මෙතන දැන් අහන්නේ ප්‍රශ්නේ වෙනස් වුණානේ. ප්‍රශ්න ස්වභාවය වෙනස් වුණා. ඒ නිසා මේක ගැන හිතලා උත්තරේ දෙන්න. පිළිතුරු කාණ්ඩය තෝරන්න කියලා අහන්නේ. නොගැලපෙන පිළිතුරු කාණ්ඩය හොයන්න බෑනේ මේකේ දැන්. නේද? ඒ නිසා. එතකොට මම කියාගෙන ආවේ කණ්ඩායම් ක්‍රියාකාරකම් කියන එක අපිට එතනදී භාවිතා කරන්න බෑ. ඊට පස්සේ අපිට භාවිතා කරන්න පුළුවන් සිද්ධි අධ්‍යයන. සිද්ධි අධ්‍යයන කියලා කියන්නේ මේ යම් කිසි තැනක් හෝ යම් කිසි සිදුවීමක් ගැඹුරින් අධ්‍යයනය කිරීම. හරි යම් කිසි සිද්ධියක් හෝ යම් කිසි කරුණක් ගැඹුරින් අධ්‍යයනය කිරීමට අපි කියනවා සිද්ධි අධ්‍යයනය කියලා. එතකොට මේ ටික ඔක්කොම අදාළයි. ඒ නිසා උත්තරේ අංක 5. හොඳයි හැමෝගෙම උත්තරේ හරි ඈ. right. ඊළඟ ප්‍රශ්න ටික මෙන්න මේ ජාතිය ප්‍රශ්න ආවහම දැන් ඔන්න බලන්නකෝ දේශපාලන විද්‍යාව හැදෑරීමට යොදා ගන්නා අධ්‍යයන ක්‍රමවලට අදාළ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඒ අනුව අංක 19 හා 20ට පිළිතුරු සපයන්න කියලා. මම මේකට ඔයගොල්ලන්ට පොඩි අවස්ථාවක් දෙනවා. ඔයාලා මට 19ට 20ට උත්තර දෙන්න බලන්න. මම බලන්නේ ඔයාලා උත්තර දෙන්න ගන්න කාලය. දහනමේ 4 22 19 4 ද 20ට 2ද 20ට 1ද මොකද කියලා දාලා මෙවුණා හරි එකක් ගෙවන්න එපා. 19ට 20ට මං අහන්නේ. මම මේ බලන්නේ ඔයගොල්ලෝ උත්තර ලියන්න යන කාලය. දැන් සමහරව එකක් ගෙවනවා. ඒ අනිත් එක පැහැදිලි නැද්ද? ඔෂාන් එවල තියෙන එකයි.
හරි. ගොඩක් අය හොඳයි රයිට්. සාමාන්‍යයෙන් ප්‍රශ්න 10කට 15කට ඔය කියන උත්තර 10ක් 15ක් එනවනේ පොඩි කාලයක් ඇතුළත. අනික දැන් මේ ලියන්නේ නැති අය ගැන මොකද මට තියෙන තහවුරු? උත්තර එවන්නේ නැති අය ගැන තියෙන තහවුරුව මොකද්ද මට? ඔයගොල්ලෝ මේක එක ඉන්නවද නැද්ද කියලා පැහැදිලි නෑ මට. එක්ක ඔයගොල්ලෝ ළඟ ටියුට් එක නැද්ද? මොකද්ද කියවන්න එකක් නැතුවද? මොකද්ද කියලා පැහැදිලි නෑ අනික් අය ගැන මට. දැන් මේ හැමෝම ගැන පොඩි නිගමනයක් ගන්න පුළුවන් වැඩක් මම මේ කරේ. දැන් වෙලාව විනාඩි 3ක් 4ක් ගියාම මේ අපිට හිතන්න තියෙන අපිට මේ විභාගෙදි මේ වගේ කාලය මීට වඩා හම්බ වෙන්නේ නැහනේ. එතකොට දැන් මෙතන මට ඔබට පැහැදිලි කරන්න ඕනි කාරණාව තමයි මේ හැමෝම චුට්ටක් තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා මේ වගේ ප්‍රශ්නයකදී. මේ જાතිය ප්‍රශ්නයක් ආවහම ඒ කියන්නේ හිතන්නකො මෙහෙම ජනාධිපති ආණ්ඩු ක්‍රම හෝ කැබිනට් ආණ්ඩු ක්‍රම ගැන නැත්තම් 1972 ව්‍යවස්ථාව හරි 78 ව්‍යවස්ථාව හරි ගැන එහෙම නැත්තම් ඒකීය සංධීය ආණ්ඩු ක්‍රම ගැන එහෙම නැත්තම් දාර්ශනික ප්‍රවේශය හා චර්යාවාදී ප්‍රවේශය ගැන එහෙම නැත්තම් දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගැන එහෙම නැත්තම් අපි හිතුවොත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය නැත්නම් අපි හිතමුකෝ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය හෝ ඉන්දියානු ආණ්ඩු ක්‍රමය ගැන එහෙමත් නැත්නම් ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම ගැන හරි එක්කෝ දේශපාලන ආයතන ගැන හරිද එක්කෝ දේශපාලන ආයතන ගැන එහෙම නැත්නම් සෝල්බරි ව්‍යවස්ථාව හා 72 ව්‍යවස්ථාව ගැන ඔන්න වගේ කුමන හෝ කාරණාවල් ගැන මුලින් ප්‍රකාශ ටිකක් දීලා හරිද මුලින් ප්‍රකාශ ටිකක් දීලා පසුව ප්‍රශ්න අහන ක්‍රමයක් තියෙනවා තේරෙනවද මුලින් ප්‍රකාශ ටිකක් දෙනවා දැන් මෙතන හිතන්නකෝ දැන් අපිට තියෙන ප්‍රශ්න දෙක තමයි 19යි 20යි හරිද දැන් මෙහෙම ප්‍රකාශ ටිකක් දීලා ප්‍රශ්න දෙකක් ඇහුවම දැන් ඔයාලා කරන විදිහ මම මේ කියන්නේ ඔයාලා කරන්නේ කොහොමද කියලා මම මේ කියන්නේ ඔයාලා කරන විදිහ තමයි දැන් ඔන්න දේශපාලන විද්‍යාව හැදෑරීම සඳහා යොදා ගන්න දැන් විභාගෙදී අපි හිතන්නකෝ විභාගයට ආවා කියලා මේ ප්‍රශ්නේ ඔන්න දැන් අපි විභාගෙ ලියනදී මම මේ කියන්නේ දේශපාලන විද්‍යාව හැදෑරීම සඳහා යොදා ගන්න අධ්‍යයන ක්‍රම වලට අදාළ ලක්ෂණ කිහිපයක් තියෙනවා 19ට හා 20ට පිළිතුරු සපයන්න. ආයතන හා සංකල්ප වල සම්භව්‍ය විකාශනය තුළින් දේශපාලනය අධ්‍යයනය කරයි. ඇත්ත වශයෙන්ම සිදුවන දේ නොව විය යුතු දේ දෙස බලයි. ඔහොම කියාගෙන යනවා. කියාගෙන ගිහිල්ලා 19 ප්‍රශ්නට යනවා. සමාජ විද්‍යාත්මක විද්‍යා ප්‍රවේශයට අදාළ වන ප්‍රකාශය හඳුන්වා දෙන්න කියලා කියනවා. දැන් අපි ටක් ගාලා යනවා ආයෙ උඩට. මම මේ විභාගي කරන වැඩි කියන්නේ ආයතන හා සංකල්ප සම්භවයම කියගෙන ගිහිල්ලා තප්පරයක් දෙන්න.
හරිද? දැන් මම ඔබට දෙන උපදේශ තමයි දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ওই විදිහට. දැන් ඔන්න ප්‍රකාශයට කියවගෙන යනවා. ප්‍රකාශයට කියවගෙන ප්‍රශ්නට යනවා. ප්‍රශ්නෙට ගිහලා ආයි උඩට ගිහලා හොයනවා. ඊට පස්සේ ආයි 20 වෙනි එකට යනවා. 20 වෙනි ප්‍රශ්නේ දාර්ශනික ප්‍රවේශය දාලා වුණ කාණ්ඩය. ඊට පස්සේ ඔම දැන් නැත්තම් සමහර කෙනෙක් ප්‍රශ්න දෙකම එකවර කියවලා ආයි උඩට යන වෙලාවල් තියෙනවා. දැන් මම ඔබට දෙන උපදේශය තමයි මේ වගේ పూర్ව ප්‍රකාශ ටිකක් දීලා පසුව ප්‍රශ්නය අහන ඕනම වෙලාවකදී. හරිද? పూర్වයෙන් ප්‍රකාශ ටිකක් දීලා පසුව ප්‍රශ්නය අහන ඕනම වෙලාවකදී කරන්න ඕන වැඩේ තමයි ප්‍රශ්න දෙක ඉස්සෙල්ලම කියවන්න. දැන් ඔන්න අපි හිතන්නකෝ දේශපාලන විද්‍යාව හැදෑරීමට යොදා ගන්න අධ්‍යයන ක්‍රම වලට අදාළ ලක්ෂණ කිහිපයක් පහද දක්වමු කියලා 19 විස්තර උත්තර ලියන්න කි තග්ගල 19 20 ප්‍රශ්න දෙක හොයාගන්න. පුරුද්දක් ඇති කරගන්න එහෙම. හරිද? සමාජ විද්‍යා ප්‍රවේශයට ඇතුළත් ප්‍රකාශ කාණ්ඩය අපි හොයාගන්න ඕනේ. දාර්ශනික ප්‍රවේශයට ඇතුළත් ප්‍රකාශ කාණ්ඩය හොයාගන්න ඕනේ අපි. තේරුණානේ? දැන් ඔන්න අපි ප්‍රකාශ ටික කියවන අපිට පොඩි අදහසක් තියෙන මොකද්ද කරන්නේ කියන්නේ. දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කරේ කිසිම දෙයක් නැතුව ප්‍රකාශ ටික ඔහේ කියවගෙන යනවා. මොකද්ද කියලා දන්නේ නැතු. දැන් විභාගෙදි මම මේ ඔයගොල්ලෝ කරන විදිහ බහුතරයක් ළමයි කරන විදිහ මම මේ කියන්නේ. විභාගෙදි එකක් කාලය ඉතුරු කරගන්න ඕනේ. එකක් නිවැරදිම උත්තරේ තෝරගන්න ඕනේ. දැන් මේ නිවැරදිම උත්තරය සම්බන්ධයෙන් මගේ අත්දැකීම තමයි ළමයි ගොඩාක් තර්ක කරන්නේ නැතුව පළවෙනියෙන් හිතන උත්තරේ බොහෝ අයගේ නිවැරදි. පළවෙනියෙන් හිතන උත්තරේ බොහෝ දෙනෙකුගේ නිවැරදි. තේරුණාද කියන්නේ? ඒ නිසා නිවැරදි උත්තරේ තෝරගන්න උත්සාහ කරන්න මේ විදිහට. ඒක තමයි පහසු ක්‍රමය කියලා මට හිතෙන්නේ. මම ඔබට යෝජනා කරන්නේ පුළුවන් තරම් කල්පනාවෙන් කියවන්න කියලා. ඒතකොට දැන් බලන්න දැන් උන අපිට ඕමනාවක් තියෙනවා. මොකද්ද සමාජ විද්‍යාත්මක ක්‍රමයයි දාර්ශනික ක්‍රමයටයි අදාළ උත්තර දෙක හොයාගන්න එක තමයි අපේ පරමාර්ථය. බලන්න ආයතන හා සංකල්පවල සම්භවය හා විකාශනය තුලින් දේශපාලන ඉගෙන ගනි. මේක මොකද්ද? ඓතිහාසික ක්‍රමය. ඇත්ත වශයෙන්ම සිදුවන දේ නොව විය යුතු දේ දෙස බලන්න අපිට එකක් හම්බ වෙනවා. ඇත්ත වශයෙන්ම වෙන දේ නොවේ විය යුතු දේ දෙස බලන්නේ මොන ක්‍රමෙන්ද? දාර්ශනික ක්‍රමයෙන්. ඒතර දාර්ශනික ක්‍රමයෙන් අපි අහනවා එතන 20ට උත්තරේ 2. වෙනත් දේශපාලන ක්‍රම සංසන්දනය කරනවා කියන තුලනාත්මක ක්‍රමය. දේශපාලන සමාජ පදනම කරන්නේ සමාජ විද්‍යාත්මක ක්‍රමය. ඒ නිසා 19ට 4 19ට 4 20ට 2 ගොඩක් අයගේ උත්තර හරි එක්කෙනෙක් දෙනෙක් වැරද්දුවා. බොහෝ දෙනෙකුගේ නිවැරදි. හරිද? බොහෝ දෙනෙකුගේ නිවැරදි. මට ඕනකම තිබුණේ අර කාලය අර ප්‍රශ්නයකට ගත කරන කාලය අඩු කරන්න. දැන් මේ එකම පාඩමකින් අපි ප්‍රශ්න ටිකක් කතා කරන් යන්නේ. නේද? තාම පළවෙනි පාඩමෙන්නේ අපි එකම පාඩමකින් ප්‍රශ්න ටිකක් දැන් මේ කතා කරන් යන්නේ. දැන් පළවෙනි පාඩමට වඩා ටිකක් දෙවෙනි පාඩම අමාරුයි. මෙතන දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටිකක් අඩුයි. මම ඒ ටික ඉතුරු ටික දෙනවා ඔයගොල්ලන්ට. right. ඊළඟ 21 වෙනි ප්‍රශ්නය. ඔන්න 21 වෙනි ප්‍රශ්නය දෙවෙනි පාඩමේ ප්‍රශ්නය. right. 21 වෙනි ප්‍රශ්නට උත්තර දෙන්න බලන්න මට දැන්. සාවද්‍ය ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ.
17 දෙනයි උත්තරේ වල තියෙන. තව ඒ මොනවද? විසි එක්වෙනි ප්‍රශ්නට. තව උත්තරේ මොනවද කවුරු හරි? නැද්ද? right. හොඳයි. දැන් මේ 1993 දී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වුණා. මේ ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා 1993 දී බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා ඝාතනය වුණා. එතකොට ඝාතනය වුණාට පස්සේ සාමාන්‍යයෙන් දවල් උදේවරු ඒක සිද්ධ වුණේ මේ ඊට පස්සේ දවල් වෙනකොට ගුවන්විදුලි සංස්ථාවෙන් රූපවාහිනී සංස්ථාවෙන් නිවුස් කියන්න පටන් ගත්තා මෙහෙමයි ආමර විදියේදී බෝම්බ පිපිරීමක් සිද්ධ වුණා. ඒ බෝම්බ පිපිරීමෙන් සෑහෙන පිරිසකට හානි අර මේලා මේ විශේෂ නිවේදනයයි කියලා ටිකක් ගොඩාක් වෙලා පැයක් විතර නිවුස් කියන්න පටන් ගත්තා. කිව්වේ නෑ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔහේ ඉන්නවා මිනිසුන් මහ කුතුහලයක්. ඇයි මේ මොකක්ද දැන් ආමර විදියේ බෝම්බ පිපිරුවා ඒ අනුව කටයුතු කරගෙන යනවා මේ අවස්ථාවේ මොමම කියලා කියනවා. දැන් මිනිසුන්ට හරි ප්‍රශ්නයක් මොකද්ද වුනේ කියලා. ඊට පස්සේ එකපාරටම මේ ප්‍රකාශයක් නිකුත් කළා මේ ආමර විදියේ බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිතුමාට මෙහෙම අසාධ්‍ය තත්වයකට පත් වුණා. ඒ නිසා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස ඒ වකට අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු ඩී.බී. විජේතුංග මැතිතුමා දිවුරුම් දුන්නා කියලා. උන දැන් මිනිස්සුන්ට පොඩි කුතුහලය ටිකක් වැඩි වුණා. ඊට පස්සේ තව ටිකක් වෙලා ගිහලා කිව්වා ප්‍රේමදාස මහත්තයා මැරුණා කියලා. හරිද? හැබැයි අර රටේ ජනාධිපතිවරයා පත් කර ගන්න කම්ම කිව්වේ නැහැ. ඒ නිසා මම ඒක වෙනම කාරණයක් විදිහට කිව්වේ ලංකාවේ ජනාධිපති ධූරේ හිස් වෙලා තියෙන්න බෑ. නමුත් අර කුතුහලය කියන එක මිනිසුන්ට ඇති වුණා. ඒ නිසා ඒ කුතුහලයත් එක්ක මිනිස්සු හැමෝම ඇටෙන්ෂන් එක අවධානයෙන් ඉන්න පටන් ගත්තා. දැන් මම මේ ප්‍රශ්නේදී ටිකක් කුතුහලයෙන් කල්පනා කළේ ඒකයි මේ ප්‍රශ්නේ අපහසුතා දර්ශකය 100%යි. මේ ප්‍රශ්නේ අපහසුතා දර්ශකයේ 100%යි කියන හින්දා මම මේ කල්පනා කරේ මේ ප්‍රශ්නේ හැම කෙනෙකුගේම උත්තර වැරදි. කාගවත් හරි උත්තරේ ආවේ නැහැ. එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහවම විභාගෙදී. විභාගයේ ඇගයීම් කරන්න පෙර තියෙනවා මේ පූර්ව පරීක්ෂණයක්. ඒ කියන්නේ පූර්ව පරීක්ෂණයක් කියන්නේ දැන් විභාග විශේෂයෙන් MCQ වලදී MCQ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ගුරුවරුන් කණ්ඩායමකට දීලා මේකට අපි කියන්නේ නියාමන පරීක්ෂණයක් කියලා. ගුරුවරුන් කණ්ඩායමකට දීලා ලියවන උත්තරේ. දැන් දේශපාලන විද්‍යාව ගුරුවරු කට්ටියකට දීලා මේ උත්තරේ මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියවනවා. ලියවගෙන යද්දී දැන් ප්‍රශ්න පත්‍රය හදපු කෙනාගේ අදහස අපේක්ෂකයන්ට ගම්ම්‍ය වන්නේ නැත්නම් පිළිතුරු පත්‍ර බලන පරීක්ෂක මණ්ඩලය තීරණය කරනවා මේකේ මොකක් හරි වැරදි සංජානනයක් ගිහිලා තියෙනවා කියලා. ඒ නිසා බහුතරයකගේ උත්තරයට ලකුණ දෙනවා.
හරිද? බහුතර එකකගේ උත්තරයට ලකුණ දෙන්න තීරණය කරනවා. ඒ තීරණාත්මක අවස්ථාවේදී ඉතින් ඒකට මහාචාර්යතුමාගේ තමයි අවසාන තීරණය තියෙන්නේ. නෑ එහෙම නෙමෙයි. එහෙම කිව්වට හරියන්නේ නෑ. මේක ඉතා පැහැදිලි උත්තරයක් තියෙනවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වුණා නම් මේක කියලා කියන්න පුළුවන්. හරිද? නියාමන පරීක්ෂණයේදී. ඒතකොට නියාමන පරීක්ෂණයේදී සමහර විට වෙනස් කරනවා. දැන් මම මේ වෙලාවේ කල්පනා කර හිටියේ මේක වෙනස් කිරීමට හේතුවක් තියෙනවද කියලා. වෙනස් කිරීමට හේතුකුත් ලොකුවට පේන්නේ නැහැ. හැමෝගෙම වැරදි වුණාටත් මම කියන දේ පැහැදිලි කියලා මට sorry හිතෙනවා. දැන් දෙවෙනි පාඩමට ගිය ගමන් ඔන්න වැරදුනා අපිට. හරිද? ඒකයි තියෙන ප්‍රශ්න අපි හිතන්න තියෙන්නේ. බලන්නකෝ දේශපාලන ආයතන සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. හරිද? දේශපාලන ආයතන අවිධිමත් හා විධිමත් මුහුණුවරකින් පැවතිය හැකි. පැහැදිලි නේද? දැන් පවුල, ඥාතිත්වය, කුලය වගේම අවිධිමත් ඒවා සංවිධානාත්මකව ගොඩනගපු ඒවා නෙවෙයි. ඒවයි නිකන් අවිධිමත් ආයතනික ලක්ෂණ තියෙනවා. තේරුණාද පැහැදිලිද? ඊළඟට සමාජයේ දේශපාලනය ආයතනගත වී පවතී. සමාජයේ දේශපාලනය ගොඩක් වෙලාවට ආයතනගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පවුල, කුලය, ඥාතිත්වය ආදී මත ආයතනගත වෙලා තියෙනවා සමාජයේ දේශපාලනය. ඊළඟට දේශපාලන ආයතන නොමැති නම් දේශපාලනයද පැවතිය නොහැක කියන එක. දැන් දේශපාලන ආයතන නැත්නම් දේශපාලනය පැවතිය නොහැක කියන එක හරිද වැරදිද? ඒ කියන්නේ දේශපාලනේ පුද්ගලයෝ කරන්නේ නැද්ද? මේක පුද්ගලයෝ දේශපාලනය කරනවනේ. දේශපාලන ආයතන විතරක්ම නෙමෙයි දේශපාලනය කරන්නේ. පුද්ගලයෝ දේශපාලනය කරනවා. පැහැදිලි වුණාද කියන්නකෝ? ඒ නිසා දේශපාලන ආයතන නොමැති නම් දේශපාලනයට පැවතිය නොහැක කියන එක වැරදි. ඒ කියන්නේ පුද්ගලයෝ දේශපාලනිකයි. ආයතන විතරක් නෙමෙයි. හැබැයි අපි දන්නවා දේශපාලනය සමාජ ආයතනගත වෙලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ දැන් ඕගොල්ලෝ අති බහුතරයක් දාපු උත්තරේ 3 sorry මේ තපරයක් ඉන්න නෑ sorry මගේ අතින් වැරදුනේ. මගේ අතින් වැරදුනේ. මම මේකයි කල්පනා කරේ මගේ අතින්ද වැරදුනේ ඕගොල්ලෝ අතින්ද කියලා. රයිට්. ඕගොල්ලන්ගේ උත්තරේ හරි ඈ. sorry. හතර දාපු අය. මෙතන හතර දාපු අය ඉන්නවනේ. මගේ අතින් වැරදුනේ. මම ගොඩක් අය 3 දාලා තිනවා හරි ඈ. රයිට්. පහසුදා දර්ශක ගොඩක් අයගේ වැඩි. කීප දෙනෙක්ගේ තමයි අඩු. මමයි මේ වරද්දගෙන හිටියේ මං හිතන් හිටියේ ඒක හතරවෙනි උත්තරේ කියලා. ඕගොල්ලෝ දාලා තියෙන එක. හතරවෙනි එක දේශපාලන. එතකොට උත්තරේ මොකද 3 ඈ. නිවැරදි. ඕගොල්ලන්ගේ සිතවිල්ල හරි. ඒක ගැටලුවක් නෑ. දේශපාලන ආයතනවල දේශපාලන බලය හා දේශපාලන ක්‍රියාවලින් දැක්කත් දේශපාලන ආයතන තියෙනවා නම් ඒවයි තියෙනවා දේශපාලන බලය හා ක්‍රියාවලින්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියන්නකෝ පවුල, ඥාතිත්වය, කුලය වගේ ඒවා. පවුල, ඥාතිත්වය, කුලය වගේ ඒවා ඉදිත් තියෙන විශේෂත්වය තමයි යම් කිසි ආකාරයකට පවුලක් ගත්තොත් පවුලේ ඉන්නවා සමහර විට බලවත් කෙනෙක් තාත්තා වෙන්න පුළුවන්, වැඩිමහල් පුතා වෙන්න පුළුවන්. ඒ කවුරුයි පවුලක බලවත් කෙනෙක් ඉන්නවා. ඒ වගේම අපි ගත්තොත් ඥාතිත්වය කියලා හිතනකො යම් නෑදෑ පරපුරක් කියලා යම් ඥාති පරම්පරාවක් තුල බලවත් කෙනෙක් ඉන්නවා. ඒ බලය කියන එක දේශපාලන බලයම නෙමෙයි. ඒගොල්ලෝ බලයක් ගොඩ බලය කියන එක දේශපාලනිකයිනේ. ඒ නිසා ඒක හරි. ඒ නිසා උත්තරේ අංක 3 ගොඩක් අයගේ හරි ඈ. sorry. මේකේ මට තමයි වැරදුනේ. right. Thank you very much. හොඳයි. 22 වෙනි ප්‍රශ්නය. සිවිල් සමාජයේ විසින් කරනු ලබන කාර්යයන් නිවැරදිව දැක්වෙන කාණ්ඩය. ඔය ඒක උත්තරේ ලේසි. නිවැරදිව දැක්වෙන කාණ්ඩයනේ. මට එවන්න කල්පනා කරලා බලන්න. නිවැරදිව දැක්වෙන කාණ්ඩය.
ඔයාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක මං අහන්න. අන්න ඒක ටිකක් ගැටෙන සයිස් නේද ප්‍රශ්නේ? හැම උත්තරයක් වෙනවා හොඳයි. හැම උත්තරයක් වෙනවා කියන්නේ ප්‍රශ්නේ අපැහැදිලි කියන එකනේ. ඒ කියන්නේ ප්‍රශ්නය හදපු කෙනාගේ පරමාර්ථය හරි. ඒ කියන්නේ ගොඩක් අයට මේක විවිධ විදිහට තේරෙන්නේ හදන්න ඕන ප්‍රශ්නේ. ඒක හරි කියන එක තමයි මෙතන කියන්නේ. හොඳයි. මේකේ උත්තරේ අංක 5 බලන්න සිවිල් සමාජයේ මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වයකට යොමු කරනවා. සිවිල් සමාජය කියන්නේ මිනිසු සාමූහිකව එකතු වෙන අවකාශයනේ. ඊළඟට ආණ්ඩුවේ අහිතකර තීරණයන්ට ප්‍රතිවිරෝධයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ බලපෑම් කරන්න පුළුවන්. අපි කතා කරලා තියෙනවා 2022 ට රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරලා නැහැ තාම. ඒකින්ද අපහැදිලිද දැන් සිවිල් සමාජයට පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ ලොකු බලපෑමක් කරන්න. ඒක සිවිල් සමාජය විසින් කරගෙන යන කාර්යයක්. ඊළඟට බලයේ සිටින ආණ්ඩුවේ ස්ථාවර පැවැත්ම සඳහා සහාය දැක්වීම සිවිල් සමාජයේ කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ D වැරදි. ABC E උත්තරාංක 5. උත්තරාංක 5. ඊළඟ බලන්න 23 බලනකො ප්‍රශ්න ටිකට ගිය වෙලාව අපිට නමුත් ඒක ඵලදායි. එහෙම ඒ වෙලාව ගියාට ඵලදායිතාවය වැඩි. දැන් මීට වඩා හරි ලේසියිනේ උත්තර ටික ඩක් ගාලා ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. මේ ඔන්ලයින් ක්ලාස් එකක් නේද උත්තර ටික මට ලියලා එවන්න තිබුණා. උත්තර ටික ලියලා එවුවනම් මේ ඵලදායිතාවය ගන්න බෑ. ළමයි මේ ප්‍රශ්නය ගැන හිතන විදිය වෙනස් වෙනවා. නේද? ඒ නිසා. right. බලන්න වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියලා කියන්නේ. වඩාත් ගැළපෙන පිළිතුර 23 වෙනි අපි ටිකක් ඉක්මනට යන්න බලමු මේ ප්‍රශ්න ටික නේද? ඔව් තව පොඩි වෙලාවක් තියෙනවා. කමක් නැහැ. අපිට මං හිතනවා ටිකක් ඵලදායී වුණා කියලා. දේශපාලනය වඩාත් ගැළපෙන එක. මොකද්ද? වඩාත් ගැළපෙන උත්තරේ. right very good. හොඳයි. සංගල උත්තරේ වුණා. ඔව් මේකේ උත්තරේ අංක 1 රාජ්‍ය හා ජනතාව අතර පවතින සම්බන්ධතා ක්ෂේත්‍රයක් තමයි දේශපාලනය කියන්නේ. හරිද? දැන් එතකොට තුන්වෙනි එක රාජ්‍ය සහ ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනයයි. තුන්වෙනි එක හරිද වැරදිද? රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනයයි. මොකද ප්‍රශ්නේ? වැරදින් ඒක වැරදි කියන්නේ හේතුව ඇයි අපි? තුන්වෙනි එක වැරදි කියන්නේ හේතුව. ඇයි ඔයගොල්ලෝ තුන්වෙනි එක වැරදි කියන්නේ හේතුව කියලා මං අහන්නේ. ඒකටම සීමා වෙලා නැති නිසා. ඔව්. very good very good. ඒකට හේතුව තමයි අහන්නේ දේශපාලනයෙන්. තුන්වෙනි එකකින් කියන්නේ ඒකටම සීමා වෙලා නැති හින්දාම නෙමෙයි. තුන්වෙනි එකකින් කියන්නේ අධ්‍යයනය කියලානේ. අධ්‍යයනය කියලා ආපු ගමන් මොකද්ද වෙන්නේ ඒක? දේශපාලනය නෙමෙයි දේශපාලන විද්‍යාව. අධ්‍යයනය කියලා ආපු ගමන් ඒක මොකක් වෙනවද? දේශපාලන විද්‍යාව වෙනවා. පැහැදිලිද මං කියන එක? අධ්‍යයනය කියලා ආපු ගමන් දේශපාලන විද්‍යාව නැත්නම් දේශපාලන. හරි තේරෙනවනේ? right. 24 වෙනි ප්‍රශ්නය දේශපාලනය අධ්‍යයනය කිරීම. 24 වෙනි ප්‍රශ්නය දේශපාලනය අධ්‍යයනය කිරීම. බලන්න දැන් දේශපාලනය අධ්‍යයනය කිරීම කියන්නේ විද්‍යාව. දැන් 24 වෙනි උත්තරේ බලන්න.
හොඳ උත්තරයක් දෙන්න පුළුවන් ඔයගලන්ට. දේශපාලන අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන්. ඔව්. උත්තරේ පැහැදිලි. උත්තරය අංක 5. ඒ කියන්නේ දේශපාලන අධ්‍යයනය කිරීම විද්‍යාත්මක වෙනවා ප්‍රතිමානීයත් වෙනවා. දැන් සෑම විටම ප්‍රතිමානීයත් නෙමෙයි. ඒ වගේම විද්‍යාත්මක විමර්ශනයේ විතරකුත් නෙමෙයි. නේද? තේරෙනවද? දැන් ප්‍රතිමානීයයි කියන්නේ සිතා ගැනීම මත පදනම් වෙලා කරන හැදෑරීම. ප්‍රතිමානීයයි කියන්නේ. විද්‍යාත්මකයි කියන්නේ විද්‍යාත්මක කාරණා මත කරන හැදෑරීම. එතකොට දේශපාලනය අධ්‍යයනය කිරීම හැම විටම ප්‍රතිමානීයමත් නෙමෙයි විද්‍යාත්මකත් නෙමෙයි. නමුත් දේශපාලන විද්‍යාවේ සමහර කාරණා ප්‍රතිමානීයයි, සමහර දේවල් විද්‍යාත්මකයි. එතකොට ප්‍රතිමානීය කාරණාත් විද්‍යාත්මක කාරණාත් දෙකම කියන ඇතුළත් වෙන නිසා අපි කියනවා දේශපාලනය හැදෑරීම සමහර විටක ප්‍රතිමානීයයි, ඇතැම් විටක විද්‍යාත්මකයි කියලා. පැහැදිලිනේ? right, very good. හොඳයි, ඒ උත්තරේ හැමෝම හොඳයි. හතරවෙනි එක වැරදින්නේ කොහොමද කියලා අහනවා. බලමු හතරවෙනි එක මොකද්ද? ස්වභාවික විද්‍යාවන්ගේ මට්ටමට මුහුකුරා ගොස් තිබේ. නෑනේ. දේශපාලන විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගේ මට්ටමට මුහුකුරා ගිහිල්ලා නෑ. ස්වභාවික විද්‍යාවන් කියන ටිකක් වෙන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවනේ. ඒ මට්ටමට දේශපාලනයේ මුහුකුරා ගිහිල්ලා නෑ. මතක තියාගන්න ඕනේ. හරිද? ඒ මට්ටමට දේශපාලනයේ මුහුකුරා ගිහිල්ලා නෑ. තේරුම් ගත්තද? right. ඊළඟට ස්ත්‍රීවාදය 25 වෙනි ප්‍රශ්නය. අපි ඒක බලාගෙන යමු. ගැහැණු ළමයින් සඳහා වෙන් වූ පාසල් තිබිය යුතුයයි යෝජනා කරයි. සමානාත්මතාව නොසලකා හරි. ග්‍රීක යුගයේ ආරම්භ වූ මතවාදයකි. ස්ත්‍රීන් අත්විඳින වෙනස් කොට සැලකීම අවසන් කිරීම අපේක්ෂා කරයි. පවුලේ සුබ සාධනය. උත්තරය අංක කීයද? 4. උත්තරය අංක 4. sorry. මට මේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ ඕගොල්ලෝ මගෙන් ඇහුවේ 23ට 24ට උත්තර දෙක මොකක්ද කියලා. මම ඒක කිව්වේ මේ 23ට දැන් මම ඉස්සර කියපු එකක් මම කිව්වේ 23ට 1 24ට
පහ. දැන් ඒක තමයි අපි මේ කිව්වේ 25 4 මං අහන්නේ 26 26ට මොකද්ද කියන්නේ? ඔව් 26 ඔව් 26 උත්තරේ 1 දේශපාලනයේ රාජ්‍ය බලය හා සම්බන්ධ ක්‍රියාවලියක්. රාජ්‍ය බලය සම්බන්ධ ක්‍රියාවලියක් කියන එක. පහ බල ගොඩක් අදාන මොකද බලන්න. රාජ්‍ය එහි ආයතන සමාජය අතර අන්තර් ක්‍රියාකාරකම් සිදුවන ක්ෂේත්‍රය. රාජ්‍ය එහි ආයතන සමාජය. ඔව් එකට වඩා පහ ගොඩක් කිට්ටුනේ. රාජ්‍ය එහි ආයතන සමාජය අන්තර් ක්‍රියාකාරී කරන ක්ෂේත්‍රය ඇතුලේ බලයක් තියෙනවනේ. ඒ නිසා පහ උත්තරේ කියන එක ගොඩක් නිවැරදි. දැන් ගොඩක් අයට පහ කියලා සංජානනය වෙලා තියෙනවා. මම කිව්ව එක අර නියාමන පරීක්ෂණ වලදී ඒක හොයලා බලනවා එහෙම. ඉතින් නියාමන පරීක්ෂණ වලදී බලනවා ඒක ඒ විදිහට සිද්ධ වෙනවද කියලා. හරි? right. දැන් අහනවා මේ ආයතනයට යවුවාම මේ කොහොමද දෙගොල්ලන්ට වෙන්නේ කියලා. මම ඒක බැලන්ස් කරවන්න. ගැටලුවක් නැහැ. 3 ගන්න බැරිද කියලා අහනවා. 3 දේශපාලඥයින් සිය බලය තහවුරු කර ගැනීමට යොදා ගන්න නෑ. දේශපාලඥයෝ සිය බලය තහවුරු කරන්න යොදා ගන්න යාන්ත්‍රණය දේශපාලන පක්ෂනේ. හරි මොකක් හරිනේ දේශපාලනය නෙමෙයි. දේශපාලනය කියන්නේ මේ දේශපාලඥයන් විතරක් වැඩක් නෙමෙයිනේ. දේශපාලනය කියන්නේ අපි හැමෝගෙම වැඩක්. ඒ නිසා. හරි. 27 දේශපාලනය අධ්‍යයනය කිරීම. 27 වෙනි ප්‍රශ්නය දේශපාලනය අධ්‍යයනය කිරීම. බලන්න ඒකේ ප්‍රශ්නේ වඩාත්ම ගැළපෙන උත්තරේ තෝරන්න ඕනේ. ඔව් උත්තරය අංක 4. very good. ගොඩක් අය උත්තරය අංක 4 හොයා ගන්නවා. ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ දාර්ශනික හා තුලනාත්මක ප්‍රවේශ වල සීමා වේ කියන එක වැරදි. ආනුභාවික අධ්‍යයන ප්‍රතික්ෂේප කරයි කියන එකත් වැරදි. ආනුභාවික කියන්නේ මේ යම් ආකාරයක ආනුභාවික පරීක්ෂණ. ඒ කියන්නේ එක්ස්පෙරිමෙන්ටල්. ඒ කියන්නේ මොනවද අපි ඒකට කියන්නේ? පරීක්ෂණාත්මක අධ්‍යයනයන් ප්‍රතික්ෂේප කරන්නෙමත් නෑ. ගුණාත්මක දත්ත වලට අඩු වැදගත්කමක්. ඒකත් වැරදි. ගුණාත්මක දත්ත වලට තමයි දේශපාලනේ වැදගත්කම. ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? සංඛ්‍යාත්මකව කියන්න බැරි දේවල්. ගුණාත්මක දත්තත් ගොඩාක් අධ්‍යයනය කරන දේශපාලනේ. නේද? ගුණාත්මක දත්ත දේශපාලනේ සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරනවා. ප්‍රතිමානීය මූලධර්ම ප්‍රතික්ෂේප කීයද ප්‍රශ්න 27 වෙනස් කියන එක ඒකත් වැරදි. ඒ ප්‍රකාශිත චුට්ට පැහැදිලි නෑ. ඒක මම හිතන්නේ ප්‍රතිමානීය මූලධර්ම ප්‍රතික්ෂේප කරයි කියලා හරි මොකක් හරි වෙන්න ඕනේ. ඒක හරියට වැදිලා නෑ. 28 වෙනි ප්‍රශ්නය දේශපාලනය මතවාදයක්. දේශපාලන මතවාදයක් වඩාත්ම නිවැරදි එක. මොකද්ද? ඒකේ පැහැදිලි උත්තරේ. උත්තරය අංක 2. පැහැදිලිනේ? ඒකේ උත්තරය අංක 2. 29 වන ප්‍රශ්නය. රාජ්‍යය. ඒකත් උත්තරේ ලේසි. ඒකෙත් උත්තරය අංක ගොඩක් අයගේ හොඳයි. උත්තරය අංක 3. උත්තරය අංක 3. ඊළඟට 30 වෙනි ප්‍රශ්නය දේශපාලන අධ්‍යයනය කිරීමේ දේශපාලන අර්ථ ශාස්ත්‍රීය ප්‍රවේශය. ඒකේ හරියක මොකද්ද? right. ඒක ඊටාම ලේසි ප්‍රශ්නයක්. උත්තරය අංක 3. උත්තරය අංක 3. right. හොඳ සාකච්ඡාවක් අපිට අද හැදුනේ. එතකොට අපිට මේ සාකච්ඡාවෙන් පස්සේ
අපිට තියෙන්නේ ඊට පස්සේ මේ කෙටි ප්‍රශ්න ටික ලියා ගන්න ඕනි. කෙටි ප්‍රශ්න ටිකට ඕගොල්ලෝ මම හිතන්නේ ලියන්නේ නැති ගොඩක් අය. අපි කීපයක් බලමු. තව විනාඩි 10ක් විතර කතා කරන්න. ඊට පස්සේ ඉතිරි දවසේ ඉතුරු ටික මේ අහනවා සර් නියාමන පරීක්ෂණ වලදී වැඩි පිරිසක් වැරදි උත්තරයක් දුන්නොත් නිවැරදි පිළිතුරට ලකුණු දෙන්නේ නෑ. එහෙම නෑ. වැරදි 100ක් දුන්නත් මම කිය මහාචාර්යතුමා තමයි තේරුම් ගන්න කියලා. දැන් නියාමන පරීක්ෂණයේදී කරන්නේ මේ ප්‍රශ්නය අවබෝධ කරගැනීමේ ගැටලුවක් තියෙනවද කියලා හොයලා බලන එක. ළමයින්ට ප්‍රශ්නය අවබෝධ කරගැනීමේ ගැටලුවක් තියෙනවා යම් ආකාරයක. දැන් ප්‍රශ්නය අවබෝධ කරගන්න ගැටලුවක් තියෙනවද කියලා හොයලා බලන එක තමයි නියාමන පරීක්ෂණයකදී කරන්නේ. හරිද? ආය අහනවා 24 උත්තරේ මොකද? එළම අහගෙන ඉන්නේ නැද්ද කියනකොට? 27 මොකද ප්‍රශ්නේ? 4නේ. ඉතින් බලන්න කොට ඔයගොල්ලෝ බලන්න 27 4. දැන් මම කියාගෙන ආවේ මේ නියාමන පරීක්ෂණයේදී එහෙමම කරනවා කියලා නෙමෙයි. නියාමන පරීක්ෂණයේදී දැන් අපි හිතන්නකෝ අපි ප්‍රශ්නයකට උත්තරේ හොයාගෙන යනකොට වැඩි පිරිසක් දීලා තියෙන එක උත්තරයක් නම් අති මහත් බහුතරයක් ඒ කියන්නේ වැඩි පිරිසක් කියලා කියන්නේ 90ක් විතර. එක උත්තරයක් නම් මේ ප්‍රශ්නේ මොක හරි වැරද්දක් තියෙන්න ඕනි කියලා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ. එතකොට ප්‍රශ්නේ වැරදිද කියලා ඊට පස්සේ පුළුල් සාකච්ඡාවකට බයි. කපාන්න මේ ළමයි අනිත් පැත්තට උත්තර දුන්නටම උත්තරේ වෙනස් කරන්නේ නැහැ. හරිද? බලන්නේ දැන් ඒව ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. මම මේ කිව්වට මේ නැත්නම් ඔයගොල්ලෝ හිතයි මේ අපරාධය අපි මේ නියාමන පරීක්ෂණ මොනවද ඉදන්නේ නැහැ කියලා එහෙම හිත ඉන්න එපා. හරිද? බලන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය හදන පරමාර්ථයක් තියෙනවනේ මේක අවබෝධ වුණේ නැද්ද කියලා. මේක අවබෝධ වුණේ නැත්නම් ලොකු ගැටලුවක්නේ. ඒක තමයි නියාමන පරීක්ෂණයක් කරන්නේ මේ හදා තිබෙන ප්‍රශ්නේ ශිෂ්‍යයන්ට අවබෝධ වෙනවද කියලා හොයලා බලන්න. හරිද? හදලා තියෙන ප්‍රශ්නේ ශිෂ්‍යයන්ට අවබෝධ වෙනවා නම් ගැටලුවක් නෑනේ. එතකොට නියාමන පරීක්ෂණයේදී යම්කිසි ආකාරයක අපි හිතමුකෝ පිළිතුරු දෙකක් හරියන වෙලාවක් තියෙනවත් පුළුවන් නේද? උත්තර දෙකක් හරියන වෙලාවක් තියෙන පුළුවන්. ඒතර උත්තර දෙකක් හරියන වෙලාවක් තිබුණොත් ඒක පොඩක් අහුවෙන්නේ මේ උත්තර පත්‍ර බලන අයට. එහෙම අහුුනේ නැත්තම් ඒක ගැටලුවක් වෙනවා. ඉතින් ඒ නිසා නියාමන පරීක්ෂණයේදී ගොඩාක් වෙලාවට කරන්නේ බලනවා හරිම දේ අර්ථවත් වෙනවද කියලා ප්‍රශ්නය අවබෝධ කර ගැනීමට සිසුන්ට යම්කිසි ආකාරයක බාධාවක් තියෙනවද කියලා හොයලා බලනවා. එහෙම බාධාවක් තියෙනවද කියලා හොයලා බලන එක තමයි නියාමන පරීක්ෂණයක බලාපොරොත්තු. පැහැදිලිනේ? ඒක මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙයි. ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. රයිට්. මම අද වෙනම ප්‍රශ්නයක් කතා කරන්නේ නැතුව චුට්ටක් ඕගොල්ලන්ට මේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගැන. දැන් දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගැන ඕගොල්ලෝ ටිකක් වැඩියෙන් අවධානය යොමු කළ යුතු නිසා මම ඕගොල්ලන්ට යෝජනා කරන්නේ ඔයගොල්ලන්ගේ මම කියන්නේ දැන් හැම අධ්‍යයන ප්‍රවේශයක්ම දැන් සාම්ප්‍රදායික ප්‍රවේශ හා සාම්ප්‍රදායික නොවන ප්‍රවේශ මොනවද කියලා මගෙන් අහුවනේ. සාම්ප්‍රදායික ප්‍රවේශ තමයි දාර්ශනික ප්‍රවේශය, නැත්නම් ප්‍රතිමානීය ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, ඓතිහාසික ප්‍රවේශය. මේවා සාම්ප්‍රදාය නිරීක්ෂණාත්මක ප්‍රවේශය. මේවා සාම්ප්‍රදායිකයි. එතකොට ඒ සාම්ප්‍රදායික ප්‍රවේශයන්ගේ තිබුණු අඩුපාඩු නිසා නූතන ප්‍රවේශයන් විදිහට එන්නේ චර්යාවාදයෙන් මෙපිටේව. චර්යාවාදය තේරුණාද? සමාජ විද්‍යාත්මක ක්‍රමය, සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමය, ස්ත්‍රීවාදය, බහුවිෂයීය ප්‍රවේශය, මේවා දේශපාලනයේ නූතන ප්‍රවේශයන්. හරිද? සාම්ප්‍රදායික ප්‍රවේශයන් වල තිබුණු අඩුපාඩු නිසා හඳුනාගත්තු තත්ත්වයන්. ඉතින් ඒ නිසා දැන් දේශපාලන විද්‍යාවේ අධ්‍යයන මාර්ග කියන එක හොඳට බලා ගන්න ඕන නිසා මම මේ ආය අවධාරණය යොමු කරන්නේ හැම අධ්‍යයන ක්‍රමයකම මොනවා හරි අධ්‍යයන මාර්ගයක් ගැන අපි කතා කරනකොට ඒ අධ්‍යයන මාර්ගය කියන්නේ කුමක්ද කියලා ඉස්සෙල්ලා පොඩි අදහසක් හදා ගන්න ඕනේ. දැන් අපි දාර්ශනික ක්‍රමය කිව්වොත් චර්යාවාදී ක්‍රමය, තුලනාත්මක ක්‍රමය, මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ කියලා. මේ අධ්‍යයන ප්‍රවේශයෙන් ඒකේ අදහස
ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අධ්‍යයන ප්‍රවේශයේ විශේෂ ලක්ෂණ මොනවා හරි තියෙනවා. දැන් දාර්ශනික ක්‍රමය අපි ඉස්සෙල්ලා කිව්වේ. මේක පළවෙනියෙන් නිගමන ගොඩනගලා දෙවනුව කරුණු දක්වනවා. මනෝමූලික කාරණා මත පදනම් වෙනවා. ඔය ආදි වශයෙන්. එතකොට දේශපාලනයේ අර මේ අපි දකින ඒ අධ්‍යයන ප්‍රවේශයේ තියෙන විශේෂතා ටික හඳුනා ගන්න ඕන. නැත්නම් ඒ අධ්‍යයන ප්‍රවේශයේ මොන හරි ප්‍රභේද තියෙන දැන් තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ කිව්වන් සම්භාව්‍ය තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය කියලා කිව්වා, විසිවන සියවසේ තුලනාත්මක ක්‍රමය කියලා කිව්වා, සමකාලීන තුලනාත්මක ක්‍රමය කියලා මතකනේ. අර එහෙම මේ ඒ අධ්‍යයන ප්‍රවේශවල ප්‍රභේද තියෙනවද, විශේෂ ලක්ෂණ තියෙනවද, මොනවද ඒකට හඳුනා ගන්න මුල් වෙච්ච අය කවුද ආදී වශයෙන් ඒ ගැන විග්‍රහයක් අපි ළඟ තියෙනවා. ඊට පස්සේ ඒ අධ්‍යයන ක්‍රමයේ සාපේක්ෂව ගත්තම වාසිය අවාසි තියෙනවද කියලා. හැම එකම නෙවෙයි සාපේක්ෂ වශයෙන් වාසි මේ අධ්‍යයන ක්‍රමයේදී මෙතෙක් දේශපාලන විද්‍යාවේ අවධානය යොමු වුණු මේ කාරණා ගැන කතා කරනවා කියලා එහෙම සාපේක්ෂක වශයෙන් තියෙන වාසිය අවාසි පිළිබඳව අධ්‍යයනයක නියැලෙන්න ඕනේ. එතකොට ඕක තමයි හැම අධ්‍යයන ක්‍රමයක් ගැනම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ විදිහ. ඒ නිසා දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ටික හොඳට බලා ගන්න ඒ පිළිබඳව අහන ඕනම ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට ඒ අධ්‍යයන ක්‍රමවල ආරම්භයයි ඊට පස්සේ ඒවා විශේෂ ලක්ෂණ සහ සාපේක්ෂ වශයෙන් ඒවයි තියෙන හොඳ නරක වාසිය අවාසි ටික පොඩ්ඩක් බලා ගන්න. එතකොට නිවැරදි. එතකොට ඇති ප්‍රමාණවත් වෙනවා ඔයගොල්ලන්ට. එතන මම ලබන සතියේ ඔය කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕන ඉක්මනට සාකච්ඡා කරලා මේ දෙවෙනි පාඩම. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව විශේෂ ශාස්ත්‍රයට අදාළ පාඩම් වල අපි ප්‍රශ්න ටික කතා කරන්න ඕනි. ඉතින් ඒ ටික සඳහා සූදානම් වෙන්නේ ටික උත්තර ලියා ගන්න හරියට කියන එක මතක් කරනවා. එහෙනම් අදට මම උතනින් ඉවර කරනවා. මට ආයි 8ට තව වැඩක් තියෙනවා. ඊට පස්සේ ආපහු 9ට 2023 ළමයිගේ පන්තිය තියෙනවා. එන්න ඕනේ අයට මම ලින්ක් එක දාලා නැද්ද? මම ලින්ක් එක එවන්නම්. හොඳයි. එහෙනම් හැමෝටම අයබෝවන්. Recording stopped.